සිංහල භාෂා හැකියාව පන්ති මෙතන සිට අපි ආරම්භ කරනවා අද දවසේ. අපි ගිය සතියේ නිකුත් කළ තිබිච්ච නිබන්ධනය තව ඉතුරු එකක් තියෙනවා. ඊට අමතරව තව තියෙනවා අර පහුගිය කතා කරපු ප්‍රශ්න පත්‍ර දෙකක සාරාංශය ඉතුරු වෙලා. අනේ කොටස් කීපය අද දවසේ අපි සාකච්ඡා කරනවා විශේෂයෙන්. ඊළඟ සතියේ අපිට නැවත අලුත් නිබන්ධනයක් නිකුත් කරනවා. හොඳයි අපි එහෙනම් අද දවසේ පන්තිය මෙතෙන් සිට ආරම්භ කරමු. ස්ක්‍රීන් එක ෂෙයා කරලා දෙන්නම්. දැන් මේක තමයි ඔයාලට නිකුත් කරලා තිබිච්ච මේක නෙවෙයි. සුළු මොහොතක්. මේක තමයි ඔයාලට නිකුත් කරලා තිබිච්ච නිබන්ධනය. පාඩම් කීපයකට අදාළව මේක නිකුත් කරලා තියෙනවා පුනරීක්ෂණ පාඨමාලාව කියන එක. එතකොට ඒකේ මේ අපි මෙන්න මේ ටික සාකච්ඡා කරලා තියෙන්නේ ඊට අමතරව තමයි අපිට මෙන්න මේක කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා දැන්වීම් පත්‍රිකා අත්පත්‍රිකා වෙළඳ දැන්වීම. හරිද? මේ කොටස ඉතිරි වෙලා තියෙනවා මේක අපි සාකච්ඡා කරලා නැහැ. මේක සාකච්ඡා කරලා නැහැ. ඉතුරු ටික මේ ටියුට් එකට අදාළව අපි කතා කරලා තියෙනවා. ඒ නිසා අද දවසේ මුලින්ම මෙන්න මේක පිළිබඳව සාකච්ඡා කරනවා. දැන්වීම් පත්‍රිකාව අත්පත්‍රිකාව වෙළඳ දැන්වීම මේවැ වෙනස්කම් මොනවද සිදු වෙන්නේ කියලා ඒ පිළිබඳවත් ඔබ සමග සාකච්ඡා කරනවා අද දවස තුල මුලින්ම. එතකොට බලන්න මෙතන දැන්වීම් පත්‍රිකාව අත්පත්‍රිකාව වෙළඳ දැන්වීම ඊළඟ ප්‍රධාන කොටස් තුනක් ගැන සාකච්ඡා කරන්න අපිට තියෙනවා. ප්‍රධාන කොටස් තුනක් ගැන අපි සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට මයික් මියුට් කරලා තියාගන්න. බලන්න මේක තමයි ඔබට හදන්න ඇවිල්ලා තියෙන දැන්වීම. ප්‍රදේශයේ පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙන්ගු රෝගයේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට මහත් ගැටලුකාරී වාතාවරණයක් මතු කර ඇත. එම තත්ත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීමට අවශ්‍ය බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඩෙන්ගු මර්ධන කමිටුව තීරණය කර ඇත. ඊට අදාළව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට සුදුසු මහජන දැනුවත් කිරීම පුවරු සැකසීමට අදහස් කර ඇත. ඔබ එම කටයුත්ත බාර ලිපිකරුවා යයි සිතා එම පුවරු සකසන්න කියලා කියනවා. එතකොට ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි තැන් වල ප්‍රදර්ශනය කරනවා එක එක නේද පුවරු අපි ප්‍රදර්ශනය කරනවා ඇතැම් අවස්ථාවල මහජන දැනුවත් කිරීම සඳහා. එහෙම ප්‍රදර්ශනය කරන පුවරුවක් ඔබට සකසන්න කියලා කියනවා. ඒ පුවරුවකට අදාළව මොනවද අන්තර්ගත වෙන්න ඕන තොරතුරු කියලා ඇතුළත් කරන්න කියලා තමයි මේ ඔයාලට කියන්නේ. තේරෙනවනේ? මේ ඔයාලට කියන්නේ මොනවද මේ පුවරුවක ඇතුළත් වෙන්න ඕන තොරතුරු කියලා කියන්න කියලා. හොඳයි. දැන් මේ වේදී මම ඔබට මුලින්ම මේක පැහැදිලි කරලා දෙන්න සුට්ටක්. ඒ තමයි මේකේ මුලින්ම පැහැදිලි කරන්න තියෙන කාරණාව තමයි මේ දැන්වීමක් හෝ දැන්වීම වේවා අත්පත්‍රිකා වේවා එහෙම නැත්නම් මොනවද කියන්නේ පුවත්පත් දැන්වීම වේවා මේ ඕනෑම එකක අපි අන්තර්ගත කළ යුතු ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. අපි අන්තර්ගත කරන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. මම ඒකෙන් ඔයාලට පළවෙනි එක කියනවා මෙන්න මෙහෙම. ඒ තමයි මේ කුමක්ද
යන්න මේක තුල අන්තර්ගත කරන්න ඕනේ. මොකද්ද මේ අපි ලියන්න යන්නේ කියන එක පිළිබඳව මේකේ අන්තර්ගත කරන්න අවශ්‍යයි. මොකක් ගැනද අපි මේ ලියන්න යන්නේ කියලා මේකේ අන්තර්ගත කරන්න වෙනවා අපිට. ඊගාවට කොහොමද මේ මොකද්ද කියන එකට අපිට උත්තරයක් දෙන්න වෙනවා. ඊගාවට මේක දිනය, වේලාව, ස්ථානය මෙන්න මේවා තියෙනවා නම් ඒ අදාළ දෙයට අනුව අදාළ නම් මේකේ දිව නැහැ. අදාළ නම් මේවා දාන්න ඕන. කොහොමද කියන එකට අපි උත්තර දීලා තියෙන්න ඕනේ මේ මෙන්න මේ වැදී කොහේද? කොතැනද? ඒවා තමයි මේ උත්තර වලින් දෙන්නේ. තේරුණාද කියන්නේ? මේ දෙන්නේ කොහේද කොතැනද කියන ඒවට කීයටද කියන ඒවට අදාළ පිළිතුරු ටික මෙතන දෙනවා. කොහොමද? කොහේද? ඔන්න දිනේ වේලාව ස්ථානය කියන්නේ. කොතැනද කීයටද කියන ඔක්කොම උත්තර දීලා තියෙනවා. හරි. ඊට එහි ප්‍රයෝජන තියෙන්න ඕන. හරිද? ප්‍රයෝජන හා වැදගත්කම්. ඔය ප්‍රයෝජන කියලා යෝ යන ඇඩ් කළා ගන්න මේක ලං කළාම වෙනස් වෙන නිසා. එහි ප්‍රයෝජන ඊගාවට වැදගත්කම්. හරිද? ඒවා අපි අන්තර්ගත කරන්න ඕනේ. ඊට දැන් මේ වගේ අපිට ඔය හදන්න ඇවිල්ලා තියෙන අත්පත්‍රිකාවක් වගේ එකක් අපි හදන්න යනවා නම් එසේ නොවීමෙන් වෙන දේවල්. හරිද? එසේ නොවීමෙන් ඇතිවන තත්ත්ව අපි දැනීමට අදාළ වෙනවා. එසේ නොවීමෙන් ඇති වෙන තත්ත්ව අපි මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. මේ විදිහට අපිට මෙන්න මේ පුවත්පත් දැන්වීමක් හෝ අත්පත්‍රිකාවක් හෝ දැන්වීමක් කියන එක සකස් කරන්න පුළුවන්. මෙන්න මේ කරුණ වලට අදාළව. මේකේ ආකෘතිය තුල මේ කාරණාව ඔබට මතක් කරනවා මම. මේ ආකෘතිය තුල මෙන්න මේ දෙකේදී දැන්වීමේ සහ අත්පත්‍රිකාවේදී පමණක් වම් අත පැත්තේ යට කෙළවරෙන් දිනය සටහන් කරන්න ඕනේ. ඒ දෙකකට විතරයි මොනවද? දැන්වීම සහ අත්පත්‍රිකාවල පමණයි. ඒතර දකුණු අත පැත්තෙන් මේක කවුද සිදු කරන්න කියලා උත්තරයක් ලැබිලා තියෙනවා. කවුද මේක කරන්නේ කියලා. ඒකට අපිට උත්තරයක් දෙන්න පුළුවන් සංවිධායක කමිටුව. මේ පත්‍රිකාව මුද්‍රණය කළේ කවුද? බෙදාහැරි කවුද කියන එක. අපිට උත්තරයක් දෙන්න පුළුවන් කවුරු කියලා? සංවිධායක කමිටුව. තේරෙනවද මං කියුවේ? ඔන්න ඔය කරුණු ටික අපිට නිවැරදිව ගලපා ගන්න පුළුවන් නම් හොඳයි. ඔය කරුණු ටිකට පිළිතුරු අපිට සපයන්න පුළුවන් නම් අපි මේකෙදි අපිට අදාළ දැන්වීමට අදාළ ලකුණු ටික ඔක්කොම ගන්න පුළුවන්. 25ක් නම් 25ම ගන්න පුළුවන්. හොඳයි. අපිට ප්‍රායෝගික රාජකාරී ජීවිතය තුළ මේ වගේ දේවල් සිදු කරන්න වෙනවා. ඔබ කළමනාකරන ලිව්වත් ඔබට සිදු කරන්න වෙනවා. ඊගාවට ඔබ ග්‍රාම නිලධාරී පාත්වීමක් තනතුරක් ලබාගෙන ගියත් ඔබට සිදු කරන්න වෙනවා. මොකද ඔබේ දැනීම් පළ කරන්න වෙන කවුරුත් හිතන නැහැ. ඔයාලටම තමයි ඒක කරන්න වෙන්නේ. ඒ නිසා මෙන්න මේවට ඔබට පිළිතුරු සපයන්න පුළුවන් නම් මෙන්න මේවට අදාළව මේක ගොඩනගා ගන්න පුළුවන් නම් ඔය විදිහට තමයි මේකේ තියෙන්නේ. හරි. පේපර් එක මොකද්ද කියලා අහන කෙනාට මම දැම්මා මේ එයාගේ ඉන්බොක්ස් එකට. හරිනේ. බලන්නකෝ. ඔයා මට ගෲප් එකට මැසේජ් එකක් දාලා තිබුණා. මම දැම්මා ඉන්බොක්ස් එකට ටියුට් එකක් ඇති. පුන්ඩික්ෂන් ටියුට් එක අන්න එක බලන්න. හරිද? එන්නද? දැම්මේ නැත්තම් ඔයා ගොඩක් දවස් ඇඩ් කරලා ගෲප් එකේ තියෙනවා. හරි එතකොට බලන්න මෙන්න මේ ටික තමයි එන්නේ. කොහොමද කොහෙද දිනේ වේලාව ස්ථානයේ අදාළ නම් ඔය ටිකට පිළිතුරු දෙන්න පුළුවන් නම් හරි. බලමුකෝ අපි මේක දැන් කියන්නේ මොකද්ද කියලා. ප්‍රදේශයේ පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙන්ගු රෝගයේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට මහත් ගැටලුකාරී වාතාවරණයක් මතු කර ඇත. එම තත්ත්වයේ පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම. දැන් මෙන්න බලන්න. මොකද්ද කාරණාව කියලා හොයාගන්න ඕනේ. ඩෙන්ගු රෝගයේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට මහත් ගැටලුකාරී වාතාවරණයක් මතු කර ඇත. ඔන්න ගැටලුව. එතන ගැටලුව. ඒතර මේක කරන්න කියන දේ තමයි ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට අදාළ
මහජන දැනුවත් කිරීම පුවරු හදන්න. මේකනේ කියන්නේ. ඒතර මහජන දැනුවත් කිරීම පුවරු කියන ඔයාලා දැකලා තියෙන දැන්වීම පළ කරලා තියෙනවා. අන්න එහෙම එකක් තමයි මේ කියන්නේ. මෙයාලා නම මාරු කරලා තියෙනවා. මහජන දැනුවත් කිරීම පුවරු කියලා. ඒ කියන්නේ දැන්වීම හදන්න කියලායි කියන්නේ. හොඳයි මේ වේදී අපි දැන්වීමයි කියලා ලියන්නේ නැහැ. ඒක පරණ ක්‍රමය කියලා මම ඔයාලට කියලා දුන්නා දවසක් කතා කරනකොට. දැන් අපි එහෙම ලියන්නේ නැහැ. දැන් අපි දැන්වීම ලියනකොට ආකර්ෂණීය මාතෘකාවක් අපි සාමාන්‍යයෙන් යොදන්න ඕනේ. හරිද? අපි ආකර්ෂණීය මාතෘකාවක් යොදන්න ඕන දැන්වීමක් කියනකොට. මොකද එතකොට තමයි මේ දැන්වීම මොකක් වෙන්නේද? ඒක බලන්න හිතෙන්නේ. ආකර්ෂණීය මාතෘකාවක් අපි යොදා ගන්න ඕන. දැන් මේ වගේ අවස්ථාවල් වල ඔබේ කොලය තමයි මේ තියෙන්නේ. මේක තනි පිටුව. මේවා හදනකොට සම්පූර්ණ පිටුව පිරෙන්න හදන්න වග බලා ගන්න. නැත්තම් මෙන්න මේ වගේ මේ පොඩි කොටසක එහෙම හදන්න එපා. දැන්වීම හදන්නේ මෙන්න මේ වගේ වේ. එහෙම හදන්න එපා සම්පූර්ණ පිටුව පිරෙන්නම හදන දැන්වීම හදන්න මතක තියාගන්න. එතකොටයි ඒක බොහොම පැහැදිලිව निराවුල්ව අදාළ දේවල් අපිට ලියන්න පුළුවන් වෙන්නේ. හරිද? දැන්වීම වල ඔබට මම කියලා තියෙනවා සාමාන්‍යයෙන් අපිට පාට 4ක් විතර පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඉක්මවා යන්න එපා. හැබැයි තහනම් මෙන්න මේ වර්ණ ඒ තමයි මේ රතු පාට බෑ. හරි රතු පාට පාවිච්චි කරන්න එපා. රතු වර්ණේ භාවිත කරන්න එපා. ඒක හොඳ නෑ. ඒක පරීක්ෂකවරුන්ගේ වර්ණ. ඊට සමාන වර්ණ තියෙන්නේ මේ රෝස එහෙම. රෝස පාටෙන් පුළුවන්. ඒතර කොළ පුළුවන්. ඔයාලා නිල් කොහොමදත් භාවිත කරනවා. ඒතර ලා නිල් පාවිච්චි කරනවා. කළු ගොඩක් අය පාවිච්චි කරනවා. ඒ නිසා ඒ වගේව පුළුවන් ඔබට භාවිත කරන්න. හරි. ඒ හැර රතු පාට පාවිච්චි කරන්නේ නැහැ. අපි පාට 6ක් 7ක් පාවිච්චි කරන්න යන්නත් එපා. එතකොටත් ඒක හරිනේ. උපරිමේ පාට 4කට විතර සීමා කරන්න. මම ඔයාලට තියෙන වර්ණ වලින් මේක සකස් කරගෙන යනවා. මාතෘකා අපි ආකර්ෂණීය මාතෘකා යොදන්න ඕන. ඩෙන්ගු නසමු ජීවිත රකිමු. ඩෙන්ගු නසමු ජීවිත රකිමු. මේවා සාමාන්‍යයෙන් අපි ටිකක් ලොකුවට යොදනවා. සාමාන්‍යයෙන් ටිකක් අපි ලොකුවට යොදනවා මේවා. පිටුව පිරෙන්න ඔබට යොදන්න පුළුවන් මේ වගේ. මේ වගේ යොදන්න පුළුවන් ඔබට පිටුව පිරෙන්න. ඒක ඒ විදිහට කරන්න. ඩෙන්ගු නසමු ජීවිත රකිමු. ඔබට වෙනස් මාතෘකා යෝජනා කරන්න පුළුවන් ඉගෙනුවන්නේ. හරි. ඔයාලට තියෙන වර්ණ වලින් විතරයි මම හදන්නේ. ගොඩක් වර්ණ භාවිත කරන්න යනවා. ඔයාලට තියෙන වර්ණ විතරයි පාවිච්චි කරන්නේ. හරි. නැත්නම් ඔයාලා හිතනවනේ මම ගොඩාක් පාටවල් දාලා හදනවා අපිට බෑ කියලා. 4යි දාන්නේ මම පාට 4යි දාන්නේ. දැන් ඔයාලා ලියනකොට මම මේ ටයිප් කරන වගේ ලේසියෙන් ඔයාලට මේ වැඩේ කරගන්න අමාරුයිනේ. ඒකින්ද මතක තියාගන්න මේ අකුර දැන් මේ ෆිල් කරලානේ මම තියෙන්නේ මේක සම්පූර්ණ ලොකු කරලා තියෙන්නේ. වෙනව නේද? ලොකු කරලා තියෙන්නේ මේ අකුර මහත් කරලා ලියලා තියෙන්නේ. මාතෘකාව ලියනකොට මහත අකුරක් ලියන්න මතක තියාගන්න. මේ මහත අකුරු ලියන්න බෑනේ අපිට කියලා හිතේ සාමාන්‍ය කාබන් පෑනේ ලියන්න බෑ කියලා. මේ බැරි එකට කරන්න දේවල් තියෙනවා මොනවද? මේ ඔයාලා සාමාන්‍යයෙන් මේ විදිහට මේ අකුර ලිව්වම කොහොම ලියන අකුරේ හරිද? දැන් ආරම්භ කරන්න මෙතෙන්. මෙහෙම ලිව්ව අකුරේ කොහොම ලිව්ව කොම්බුව කියන්නකො මේක. ඒතර මේ කොම්බුවේ ඔබට පුළුවන් කරන්න මෙන්න මෙහෙම මේ. ඔක්කොම ඕම කරන්න පුළුවන් නේ. පුළුවන් නේද? ඊගාට මේ දාර ටික පුළුවන් ඔයාලට මක් කරන්න. මෙන්න මේ වර්ගන මෙහෙම ඉරි ටිකක් ගහලා පුළුවන් ඔක වර්ණ ගන්නවා. එතකොට මහත අකුරක් වගේ පේනවා හොඳට. නැත්තම් ඔයාලට මේක ටයිප් කරනවා වගේ ලේසියෙන් ගන්න බෑනේ. අඳින්න ගියාම අපිට වෙලා යනවනේ කියලා හිතෙනවනේ මේ මෙහෙම කළ හැකි. අකුරු මහත් කරන්න ඕනේ. තනි පෑන් රූලෙන් ලියලා තියන්න එපා මාතෘකා.
හරිද? අකුර මහතට ලියන්න මතක තියාගන්න තනි පෑන් රුලෙන් අපි මාතෘකා ලියන්නේ නැහැ. හරිද? තනි පෑන් රුලෙන් මාතෘකාව ලියන්න එපා. ඊට වැඩිය මහතට ලියන්න මතක තියාගන්න මේ ලියුවවල. දැන්වීමයි කියලා ලියන්න එපා. මේ වගේ පේලි දෙකකට වගේ ගැලපෙන මාතෘකාවක් ඔබ භාවිත කරන්න. ඒක තමයි වඩාත් සුදුසුම දේ. හරි? දැන් ඊගාට පොඩි ප්‍රකාශයක් අපි ලියන්න වෙනවා. ප්‍රදේශය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන ඩෙන්ගු උවදුර හේතුවෙන් ඔබ ප්‍රදේශය දැඩි අවදානමකට ලක්ව ඇත. මෙහෙම කියනවා. ප්‍රදේශයේ දැඩි අවධානමකට ලක්ව ඇත කියලා කිව්වා. හරි. දැන් මේ වගේ වෙලාවදී ඔයාලට පුළුවන් මෙන්න මේවා මේ කොටස් විශේෂයෙන් පේන වර්ණ වලට ගන්න. විශේෂයෙන් පේන වර්ණ වලට ගන්න සිදු වෙනවා. එතකොට මේ වෙලාවේදී ෆොන්ට් එක මාරු කරන්න පුළුවන්. ඕන ෆොන්ට් එකකට ඔබට එන්න පුළුවන්. අකුරු හැඩ විවිධ නිශ්චිත මේ කියන්නේ අකුරු හැඩ කීපයක් භාවිත කරන්න ඔබට පුළුවන්. හරි. දැඩි අවධානමකට ලක්ව ඇත. ඔබ ප්‍රදේශයේ දැඩි අවධානමකට ලක්ව ඇත. දැන් මේ වගේ වට යටින් ඉරි ඇඳලා දාන්න පුළුවන්. විශේෂයෙන් අවධානය කරන්න ඕන කරුණු මේ. ඉරි ඇඳලා වන්න ගන්නන්න පුළුවන්. දැඩි අවධානමකට ලක්ව ඇත. ඔහොම ඔබට මේක ලියන්න පුළුවන්. එබැවින් කියලා ටිකක් ලොකු ලියන්න. එබැවින් කියලා අවලිය. ඔබත් නොපමාව. ඔබත් නොපමාව. අවලියන්න. ඔබ අවට පරිසරයේ ඇති කියලා ලියලා මෙන්න මේවා මොනවද? පරණ ටයර්. අපි පාට වෙනස් කරනවා පස්සේ පරණ ටයර්. ඊට ජලයේ රැඳෙන වාජ්‍ය. පරණ ටයර් ජලයේ රැඳෙන වාජන රැඳෙන කියලා සංකේත දැන්නේ. ජලයේ රැඳෙන වාජන ඊට තැඹිලි කොම්බ ගොළු බෙලි කටු ඉවත් ජලයේ රැඳෙන විසිතුරු පැලෑටි සමහර වර්ග තියෙනවා. මල් බඳුන් ඔබ අවට පරිසරයේ ඇති කරන අපේද ලිව්වේ. දැන් මෙතන මම ටිකක් ලියාගෙන ගියා ඔබ පේන්නේ නැති. මේ වෙලාවේදී ඔයාලට මේක විශේෂ කරලා දාන්න ඕන නම් මේ වගේ වන්න එකට එන්න පුළුවන්. පාට හතරක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නිසා මම කොළ පාට ගන්නවා. හරි. කොළ පාට ගන්නවා. මම මේ ටිකෙනින් මෙතනින් තියා ගන්නවා.
තියාගෙන මේක මෙහාට දාලා මම මේවට දානවා අර සංකේත බුලට්ස් දානවා කියලා අපි කියන්නේ. ඔව්. බැරිවන්නේ. රතු බැරිවන්නේ. මෙන්න මෙහෙම මේ විශේෂ කරලා දක්වන්න ඕන කොටස් අපි මෙහෙම දානවා මේ සංකේත යටතේ. හරි. ඔන්න මම මේ ටික දාගෙන ගියා මේ සංකේත යටතේ. හරි. දැන් මම මෙතනින් ලියන්න ඕනේ දැන් මේකේ මොකද කරන්න කියලා නේ. මම ඒක ලියන්න පෙර මෙහෙම පොඩි සංකේතයක් දාගන්නවා මේවා. මේ දාන්නේ මේවා මේ වේදි අපේක්ෂා කරන නිසා ඈ. හරිද? මේ දාන ඒවා අපි තියනවද කියලා බලනවා මේ වේදි. නිල් දාන ඈ. කොහොම හදලා මේක දාන්න පුළුවන් මේව මොනවා කරන්න කියලා. පොඩි කරමු. ඉවත් කරන්න. ඉවත් කරන්න කියලා ලියන්න පුළුවන්. හරිද? ඔය වගේ ඔබට පුළුවන් මේක නිර්මාණාත්මක වෙන්නයි ඕනේ. හරිද? මේක හැකිතාක් නිර්මාණාත්මක වෙන්න ඕන. ඉවත් කරන්න. මේ ඔක්කොම අයින් කරන්න කියලා තමයි මේ කියන්නේ. හරි. එතකොට තව කියන්න ඕනේ දැන් මේ කිව්වේ මේක මර්ධනය කරගන්න විදිහනේ. තව දැනුවත් කරන්න ඕන අපි. මොනවද? රෝග ලක්ෂණ ටිකක් ලියන්න යනවා. මෙතන. තද උණ. හරිද? පැන්සල භාවිත කරලා ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? පැන්සල හරස් අතර පාවිච්චි කරන්න පුළුවන් නැත්තම් බෑ. තද උණ මොනවද මේ? තව තියෙන්නේ. අධික හිස රදය වමනය වමනය තව මොනවද රෝග ලක්ෂණ? කෑම අරුචියක් ලියමු. අරුචිය වැනි රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් නොපමාව ළඟම ඇති රජයේ රෝහලකට ඇතුළත් වන්න. රජයේ රෝහලකට ඇතුළත් වන්න. හරිද? මම මේක දානවා මෙහෙම කොටුවක් ඇතුළට. හරිද? මේක දානවා මම කොටුවක් ඇතුළට. ඔයාලට පුළුවන් මේ කොටු අඳිනකොට ලයින් ආර්ට් වෙනස් කළ හැකි මේ කොහොම දාන්න පුළුවන්. මේ විශේෂයෙන් අවධාරණය කරන්න ඕන කරුණු නිසා වර්ණය පොඩ්ඩක් වෙනස් කරලා ගන්න පුළුවන්. හරි. මම පොඩි කරමු පොඩ්ඩක්. ඕම වගේ පුළුවන් කරන්න. දැන් අපි උපදෙස් දීලා තියෙන්නේ. උපදෙසුත් දීලා තියෙනවානේ.
මම මේකේ පාට දෙකක් දාන්න මේකේ පාට වෙනස් කරන්න පොඩ්ඩක්. නොපමාව රජයේ රෝහලකට ඇතුළත් වෙන කෙනෙකු මම නිල් පාට දානවා. ඔබට විවිධ වර්ණ විවිධ අකුරු හැඩ මේ වැඩි භාවිත කරන්න පුළුවන් වගේම භාවිත කරන්න ඕනි. හරිද? එතකොට තව ලියුව හැකි ඔබට භයානක ඩෙන්ගු රෝගයෙන් ආරක්ෂා වීමට රෝගයෙන් ඔබත් ඔබගේ ආදරණීයනුත් ආරක්ෂා කර ගැනීමට සතියකට මිනිත්තු 30ක් ඔබ අවට පරිසරය පිරිසිදු කරන්න. හරිද? මෙන්න මේ වගේ අපිට දාන්න වෙනවා. මම මේ විස්තර ඇතුළත් කරන මොකද මේගොල්ලෝ වචන 100ක් විතර මේකදී බලාපොරොත්තු වෙනවා ඈ. හරිද? වචන 100ක් විතර මේකදී බලාපොරොත්තු වෙනවා. අපෙන්. ඒ නිසා මම මේ විස්තර ඇතුළත් කරගෙන යන්නේ. දැන් අපි පාට කීයද පාවිච්චි කරලා තියෙන්නේ 1 2 3යි 4යි නේද? ඒ කියන්නේ මේක දාන්න නැතුවම ලානිල්ම ගමු. නැත්තම් මේ මෙජෙන්ට් එක දාමුකෝ. රෝස පාට දාමු. හරිද? ඔන්න ඔහම ලිව්වා දැන්. හරි? දැන් මේකේ අපි අදාළ ටික ලියලා ඉවරයි. මේක ඔන්න මම ෆොන්ට් එක වෙනස් කරලා දාන්න. ඒක ඔයාලට කැමති විදිහකට යොදන්න මේකේ ඔයාලගෙන් බලන්නේ මේවා ඔයාලා දන්නවද? අකුරු හැට දාන්න දන්නවද? විවිධ වර්ණ පාවිච්චි කරනවද? නැත්නම් චූටි කොලයක ලිව්වද මේක? ඕක තමයි බලන්නේ. හරිද? පණිවිඩයක් දීලා තියනවද කියලා බලන්න. ඊළඟ මම කිව්වා මෙන්න මේ පැත්තෙන් අපි මේ පත්‍රිකාව හරි මේ පුවරුව හරි සවි කළ දිනේ හරි මුද්‍රණය කළ දිනේ හරි දාන්න ඕනේ කියලා. හරි. 23 මේක කවුද මේක ප්‍රචාරය කරන්නේ? කවුරු කියලාද අපි කිව්වේ? ප්‍රශ්නේ තියෙනවා ඒක. කවුරු කියලාද අපි කිව්වේ? මෙන්න බලන්න. මෙන්න මේ අය මේ. ගම්පහ සෞඛ්‍ය වෛද්‍යනිලධාරිකාරය ඩෙන්ගු මර්ධන කමිටුව. ඒගොල්ලන්ගේ නම ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙතන අපි ඇතුළත් කරන්න ඕන කියන එක. හරිද? කවුරු කියලා තියෙන්නේ කි? ඩෙන්ගු මර්ධන කමිටුව සෞඛ්‍ය වෛද්‍යනිලධාරී ගම්පහ සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කාර්යාලය. එහෙම ලියනවා. ඩෙන්ගු මර්ධන කියලා ලියන්න හරියට මෙහෙම. කමිටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය. පොත දියුද මන්ද. හරි. කාර්යාලයේ ගම්පහ. ඔන්න මේ විදිහට දාන්න ඕන. මේක දැන් එළියට පැනලා තියෙන්නේ. මේක මම පොඩි කරන්න පොඩ්ඩක් නැත්තම්. ඔන්න ඔහම පුළුවන් මේ පත්‍රිකාව ඔබට සාකස් කරන්න. මේක දැන් ඉවර නෑ තාම. ඉවර නෑ. මොකද ඉවර නෑ කියන්නේ? දැන් මේකේ ඔබට පේනවා ඇති මේ තැන් වල හිස් තැන් ටිකක් තියෙනවා. දැන් මේවේ පොඩි රූප සටහන් ටිකක් අඳින්න ඕන. අනේ අපිට චිත්‍ර බෑ අපි කොහොමද රූප සටහන් අඳින්නේ කියලා හිතන්න එපා. හරිද? මේවේ අපි පොඩි රූප සටහන් ටිකක් අඳින රේඛාමයේ චිත්‍ර ටිකක්. රේඛාමයේ සටහන් ටිකක්. හරිද? ටයර් එකක් අඳින්න බැරි කමක් නැහැ නේ. ඔන්න ඔහොම කරකවල අරගෙන ටයර් ගේ. ඔහොම තව එකක් දාලා මේක ටයර් එකක් වගේ වෙන්න. ඔහොම කාට්ට ටිකක් දාලා. උළුඳු වඩයක් වගේ වුණාද? නෑ නේද? නැත්නම් බිත්තරයක් වගේ වුණාද? බිත්තර ඔම්ලට් එකක් වගේ. කමන්නේ කොහොම හරි කමන්නේ.
හරිද? මේ වගේ මම මේ කියන්නේ ඔබට රේඛා සටහන් අඳින්න කියලා. හරිද? රේඛා සටහන් අඳින්න. කොම්බේ දෙකක් ඇඳ ගන්න බැරි කමක් නැහැ නේ. තව එකක් අඳිනවා. හරි. ඊගාවට යලි අඳින්න මොකද්ද? ටින් එකක් හොකර වෙච්ච. දැන් මේ මෙතන කියනවනේ මේවා අයින් කරන්න කියලා. ඒකට දාලා තමයි අපි මේ අඳින්නේ. ඊගාවට මදුරුවෙක් වගේ එකෙක් පොඩ්ඩක් ඇඳ ගන්න පුළුවන් නම් අනේ අපි කොහොමද මදුරුව අඳින්නේ? අපි චිත්‍ර නෙමෙයි කලේ සංගීත. ඉතින් කොහොමද අපි මදුරුවෙක් ඇඳගන්නේ? කියලා හිතන අය තමයි මේ ඇඳලා පෙන්නන්නේ. කොහොම මදුරුවෙක් ඇඳ ගන්න බැරි කමන්නේ. මොමියස් එකක් වුණා නෑ. කටු දෙක තියෙනවා. ලස්සන අඳුරු. මේවා රේඛාමය සටහන්. හරිද? මේවා පාට කරන්න නම් නම් දාන්න යන්න එපා. රේඛාමය සටහන් අඳින්න මේ. අදේ පියාඹාගෙන යනවා. දැන් ඉතින් මේ වගේ එකක් කරගන්න බැරි කමක් නෑ ඔයාලට. නේ? පුළුවන් නේද මේවා එකක් කරගන්න? මේ මදුරු මුට හොටක් තියෙන මොකෙක් හරි කුරුල්ලෙක් හරි කමන්නේ මට. මොනවා හරි මේ මදුරු එක වගේ වෙන්න ඇඳ ගන්න පුළුවන් නේද? තව එකක් අඳින්නකො. මේ පියාඹාගෙන එන එක අඳින්න. ඔන්න එතකොට ওই විදිහට ඔබ පුළුවන් මේ දැන්වීම් සකස් කරලා අවසන් කරන්න. දැන් මේක ඉවර නෑ තාම. තව පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ කරන්න තියෙන වැඩේ තමයි මේක ඔබ අවසන් කළාට පස්සේ දැන් මේ ඔන්න අඩු නෑ දැන් මොනවද? හරි. මේකේ අපිට දින ස්ථාන ඒව නෑනේ මේක පුවරුවක් නේ ප්‍රදර්ශනය කරන්න කියන්නේ. නේ? ප්‍රදර්ශනය කරන්න කියන පුවරුවක්. මේ බලන්න බැලුමට මේක කියවන්න හිතෙනවා. ඩෙන්ගු නසමු ජීවිත රකින්න. ප්‍රදේශය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන ඩෙන්ගු උදුර හේතු වෙන ඔබ ප්‍රදේශයේ දැඩි අවදානම ලක්ව ඇත. එහෙමද කියලා බය වෙනවා අපි. එබැවින් ඔබත් නොපමාව ඔබ අවට පරිසරයේ ඇති කියලා පරණ ටයර් ජලය රැඳෙන භාජන තැඹිලි කොඹ ගොළු බෙලි කටු විසිතුරු පැලෑටි මල් බඳුන් ඉවත් කරන්න. තද උණ අධික හිස රදේ වමනේ කෑම අරුචිය වැනි රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් නොපමාව ළඟමැති රජයේ රෝහලකට ඇතුළත් වන්න. භයානක ඩෙන්ගු රෝගයෙන් ඔබත් ඔබගේ ආදරණීයනුත් ආරක්ෂා කර ගැනීමට සතියකට මිනිත්තු 30ක් ඔබ අවට පරිසර මම මේක වෙනස් කරනවා පාට වෙනස් කරනවා. හරිනේ. ඉරකුත් ඇඳවන්න දෙන්නවා. හරි. බලන්නකෝ දැන් මේක කියුවාම දෙන්න ඕනේ පණිවිඩය අපි දීලා ඉවරයි. මතක ඇතිව මේ වගේ එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් රේඛා සටහන් අඳිනකොට පැන්සල් පාවිච්චි කරන්න පුළුවන්. මම තව කාරණාවක් ඔබට කියනවා මේ සිංහල දවසේ යනකොට පාට පැන්සල් කීපයක් දාගෙන යන්න. මොකටද පාට පැන්සල් ඕන වෙන්නේ? ඔයාලට මේ සමහර වෙලාවල වලට දැන් මේක හිස්තැන් ආපුවම මේ හිස්තැන් මකන්න හරි ලේසියෙන් පුළුවන් ওই පාට පැන්සල් යොදා ගන්න. හරිද? හිස්තැන් මකන්න හරි ලේසියෙන් පුළුවන් ওই පාට පැන්සල් යොදාගෙන ඒක නිකන් පේන නොපෙනෙන ගානට අතුල්ලන්න පොඩ්ඩක් කටයුතු කරන්න. හරි දැන් මේ බලන්නකො මේ වගේ මේ එකක් දාලා අපිට මේවා යටට දැම්මම පේන්නේ නැහැ. ලාවට හැකිතාක් නොපෙනෙන විදිහටම ගාන මතක තියාගන්න. හරිද? කහ වගේ ඒක පේන වැඩි ටික. ඔයගේ ඔබට පුළුවන් මේක නිර්මාණාත්මක වෙන්නයි ඕන. දැන් පැන්සලක් දාලා මෙහෙම ගෑවා කියලා කාටවත් හොයන්න බෑ නේද? ගාන්න තහනමක් නැහැ. පුළුවන් මේක අර චිත්‍ර එකක් නෙවෙයිනේ. හරිද? චිත්‍ර නෙවෙයිනේ. එතකොට මේ දැන්වීම පැහැදිලි. එතකොට මේක මේ හිස්තැන් આવොත් ඔබට මේකම කරන්න පුළුවන්. හිස්තැන් වලත් අක්කල හැකියි. හිස්තැනුත් ආවරණය කරන්න පුළුවන්.
ওই විදිහට මෙන්න මේ වගේ පැති පැන්සල පැත්ත දාලා එක දිගේ උඩ දාලා ගන්න එපා. පැත්ත පෙරලලා පැන්සල අතුල්ලන්න පුළුවන්. පාට පැන්සලත් එහෙමමයි. මේ වගේ මේ පැත්ත දාලා මෙහෙම කරලා ඔහොම කරලා ගාලා නේද? ඔහොම මාතෘකාවෙන් එහෙම යන්න ගෑහෙයි. හරි. පේන නොපෙනට ගන්නට ඒවා ඉතින් තමන් උපක්‍රමශීලී වෙන්න ඕන නේද? එතකොට මේක ගන්න කෙනාට කිසි අවුලක් නැහැ. මේවා හැබැයි මෙන්න මේවා තහනම්. ඒක මතක තියාගන්න. පෙල්ට් පෙන් එක පෙල්ට් පෙන් කියන්නේ ප්ලැටිනම් කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයට කියන්නේ ඒක මොනම විදිහකට භාවිත කරන්න බෑ මේ වෙලාවේ. හයිලයිටර් පෙල්ට් කියන්නේ ඒවනේ ඔක්කොම එකක්වත් බෑ. හරි. පුළුවන් කාබන් පෑන පමණයි. කාබන් පෑන විතරයි. මම ඊට අමතරව තමයි ඔබට පැන්සල පාවිච්චි කරන්න කියන්නේ මේ රේඛා සටහන අඳින්න. මේ රේඛා සටහන ඇඳලා ඉවර වුණාම මේ මැද මේ අකුරු වස්සේ නැති අනිත් ඒවා කළු පෑනක් අරගෙන වර්ණ කරන්න මතක තියාගන්න. කළු පෑනක් අරගෙන වර්ණ කරන්න මතක තියාගන්න. මේ වගේ වැදී එහෙම ඔබට නිකන් අකුරක් දෙකක් සටහන් කරන්න පුළුවන් නම් හරි වටිනවා. ඔය ටින් එකක එහෙම නේද? ටින් එකේම ගහනවා. නෙස්ටමෝල් කියලා ගන්නවා. එහෙම පුළුවන්. එහෙම පුළුවන් නම් මේ ඒක අර එතකොට මේ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා පැහැදිලිවම පේනවා. ඒ නිසා ඔන්න ඔය ක්‍රමවේද පොඩ්ඩක් භාවිත කරන්න. එතකොට හොඳයි. එහෙම කරපුවා. හරිද? එහෙනම් තියෙනකෝ. ඕම් මේ විදිහට ඔබට දැනීමක් හදා ගන්න පුළුවන්. මේ හැදුවේ ඔබට පාවිච්චි කරන්න පුළුවන් සීමිත වර්ණ දාලා විතරයි. මේ අපි ගත්තේ මේක මැජෙන්ටා කියන ඔය රෝස පාට වගේ එකක් නේ. රතු බෑ. රෝස ලා නිල් මම තද නිල් අරගෙන ඔබට ඕන නම් තද නිල් කරගන්න පුළුවන්. මේ කළු රෝස කොළ 1යි 2යි 3යි 4යි. වර්ණ 4යි පැන්සලයි පමණයි මම පාවිච්චි කරලා තියෙන්නේ මේකේ. මේ ඔක්කොම දාලා තියෙන ওই වර්ණ 4 අරගෙන ওই වර්ණ 4 විතරයි පාවිච්චි කරන්නේ. ඔයාලත් ওই වර්ණ 4 විතරක් භාවිත කරන්න. තේරුණාද? මේ වගේ එකක් හදා ගන්න ඔබට දැනීම තියෙන්න ඕන පුළුවන්කම තියෙන්න ඕන. මේවා තමයි දැන් මේ පිටුව ඇතුලේ සකස් කරන්න හදලා ඉවර වෙලා මතක ඇතුව මෙන්න මේ දේ කරන්න. මේ මෙහෙම අඩි රූල තියලා අරගෙන මේක වටේට කොටුවක් සලකුණු කරන්නම ඕනේ. හරිද? මේක වටේට කොටුවක් සලකුණු කරන්නම ඕනේ. මේක කොටුවක් අඩි රූලෙන් ගහන්නම ඕනේ. ඊටු නයි ගියා වගේ ඒවා දාන්න ඕන නම් ඒව ඔක්කොම කරන්නේ අපි කොහෙද? මේකෙන් ඇතුලේ මේ කොටුවෙන් ඇතුලේ තමයි ඊටු ආර්ට් එක ඕන එකක් දාගන්නේ. ඒක මට කමන්නේ. හැබැයි මේ කොටුව ඔබ අනිවාර්යෙන් ඇඳලා තියෙන්න ඕන. අනිවාර්යෙන්ම ඇඳලා තියෙන්න ඕන. දැන් මේක හොඳයි. දැන් මේක පුවරුවක් ලෙස හරි කාට හරි කෙනෙකුට දැක්කම මේක කියවන්න හිතෙනවා. ඉතින් ඒක අපි ඔන්න පොල්ලක් ගහලා හරි කරලා වීඩියෝ. පුවරුවන්න අපිට හදන්න. ඔයාලා මේක පුවරු ගන්න යන්නේ. හරිද? ওই විදිහට මේක නැත්නම් ඒකත් ඇඳලා ඊගාවට. ඔහොම තියලා මේක ඉවර කරන්න. දැන් තේරුණා නේද හදා ගන්න ක්‍රමය? මේවා එකක් හදන්න හරි ලේසි. මේක මහ වැඩක් නෙමෙයි. මේ මම මේ විස්තර ඇතුළත් කරන්නේ මේකේ වචන ගාන මේගොල්ලෝ ඉල්ලන නිසා. වචන 100ක් විතර කියලා ඉල්ලනවනේ. ඔයාලගේ ඉල්ලන්නේ සාමාන්‍ය වචන 100ක් විතර කියලා. වචන පස්සේ මේකේ කෝබාණ්ඩ 100ක් තියෙනවද කියලා ගැන ආනයි යන්නේ නැහැ. හරිද? මේවත් ඔන්නම් පාට මාරු කරන්න එකින් එකට. තව පොඩ්ඩක් මේක ඕනේ නම් නැත්නම් කමක් නැහැ. ඕනෙම නම් මේ එකින් එකට වර්ණ මාරු කරන්න. මේකේ නිල් දෙන්න මේකේ නිල් දෙන්න. එකක් කර එකක් දෙන්න. ඒවා ඔබ අතේ තියෙන්නේ. නිර්මාණාත්මක භාවය කියන එක ඔයාලා අතේ තියෙන්නේ. කල්ු අස්සන නෙමෙයි. ඒවා ඔයාලා ගාව තියෙන දේවල්. ඒවා ඉතින් මට අමුතුවෙන් දෙන්න බෑ. මට පුළුවන් මේකයි ආකෘතිය මෙහෙමයි කරන්න කියන එක විතරයි. නිර්මාණාත්මක භාවය ඔබ සතුයි. දැන් අපි ඉස්සර සබන් දැනීම් ලිව්වා. දැන් සබන් දැනීම් ලියන්න බෑ. මම ඉස්සර සනෝදා කීකේ දදා සබන් දැනීම් ලිව්වා. දැන් සනෝදා කියලා තියෙනවා සබන් වර්ගයක්. තියෙනේව පාවිච්චි කරන්න එපා. ප්‍රසිද්ධ වෙළඳ නාම ඔබට වෙළඳ නාමයකට අදාළව කල්පනා කරන අය මොකක් හරි අපි හිතමුකෝ හදන වෙළඳ භාණ්ඩයක් අලෙවි කරන්න හදනවා කියලා. ඔබට දැනීමක් හදන්න කියනවා කියලා. ඒ දැනීම හදන්න කිව්වහම ඔබට මේ ප්‍රසිද්ධ වෙළඳ නාම එකක්වත් භාවිත කරන්න බෑ. හරිනේ ඒවා ඔබ නිර්මාණාත්මකව ඔයාලට සිදු වෙනවා වෙළඳ නාම යොදා ගන්න. හරිද? දැන් මේ වෙලාවේ නම් වෙළඳ නාම මුකුත් කතාවක් නැහැ. ඒ හින්දා මෙන්න මේ වගේ දේවල් ගැන ඔබ පොඩි සැලකිල්ලක් දක්වන්න ඕන අනිවාර්යයෙන්ම. මම මෙතන අප ෆොන්ට් වෙනස් කළා කැමති විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අර කලින් එක දුන්නත් කමන්නේ. ඕන විදිහකට මේවා සංවිධානය කර ගැනීම ඔබ සතුයි. තනි පිටුවක් සම්පූර්ණ ආවරණය වෙන පරිදි මේක ලියන්න මතක තියාගන්න. චූටි කෑලි වල නම් ලියන්නේ නැහැ. ලියන්නේ තනිකරම පිටුවක් අරගෙන මේ පිටුව පිරෙන්නම ලියන්න. ලියන එක. පැහැදිලිද? හරිනේ ලෝක සම්බන්ධයෙන් මොනවා හරි වෙන ගැටලු තියෙනවා මගෙන් අහන්න. මේ පැත්තේදී මොනවා හරි මේක මල් බඳුනක් අඳින්නකෝ මෙතන. හිස්ව තියන්නේ නැතුව මොන එකක් කරන්න.
ඉස්සර නොතිය කැමති විදිහකට ඒ වගේ මම මේ මවුස් එකෙන් අඳිනවා ඔයාලට පැන්සලෙන් අඳින්න බැරි කමක් නැහැ නේ මම මේ මවුස් එකෙන් අඳිනවා හරිද ඔයගේ තව එකක් අරගෙන මට කොපි කරලා ඔයාලට කොපි කරන්න බෑනේ ඒක නිසා මේ වගේ දෙයක් කරගන්න පොඩි නිර්මාණාත්මක භාවයක් පොඩ්ඩක් ඇති කරගන්න එතකොට මේකේ උපරිම ලකුණු ගන්න පුළුවන් හරි දැන් ඇති නේද මේක මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මගෙන් මේ කියන්නේ මේක කොහොමද වෙන්න ඕනේ මේ තියෙනවද එහෙම මොනවද තියෙනවද ගැටලු නෑනේ කොයි වෙලාවකවත් අර ප්ලැටිනම් කියන ෆෙල්ට් එක පාවිච්චි කරන්න දා ෆෙල්ට් පෙන් හයිලයිටර් පෙන් ඒවා එපා ජෙල් පෑනුත් එපා ජෙල් පෑන් එපා කියන්නේ අනිත් පැත්තට වදිනවා කොල්ලේ ඒකයි ජෙල් පෑන් පාවිච්චි කරන්න එපා කියන්නේ උත්තර ලියනකොට ජෙල් පෑන් භාවිත කරන්න එපා සාමාන්‍ය කාබන් පෑන් එක පාවිච්චි කරන්න මේ ඔක්කොම කාබන් පෑන් වලින් මේ වර්ණ ඔක්කොම තියෙනවා පෑන් ගෙනියන්න නැතුව එහෙම යන්න එපා සිංහල දවසට පෑන් අරයි යන්න මම දන්නේ නැහැ මේ දැනීමක් ඒවිද ලිපියක් ඒවිද මොකක් ඒවිද කියලා ඒ එන එකට අනුව ඔබ සූදානම් වෙලා යන්න කියන්නේ අපරාධ පෑන් ටික කරන් ගියා එකක් කතාවේ නැහැ කියලා මට වෙන වෙන ඉන්න එපා ආපහු වෙද්දි හරිනේ මම කියන්නේ එහෙම ආවොත් වරින් නැතුව ආවයි කියන්නේ ඒක නිසා හරි එහෙනම් මේක ඇති අපි යමු සාරාංශය ලියලා එන්න ඇති නේද මේක ඉතින් මේ ටියුට් එකම සම්පූර්ණයෙන් අවසానයි හරිද මට තව එකක් කියන්න ඕනේ මේකෙදි දැන් අතන දැන්වි වර්ග කීපයක් තිබුණානේ නේ දැන්වි වර්ග කීපයකට අදාළවනේ මම මෙතන මේ කතා කරන්නේ එකක් තමයි මෙතන තියෙනවා දැන්වීම් පත්‍රිකාව. ඔන්න අපි ඇන්දේ දැන්වීම් පත්‍රිකාව. ඒකම අත්පත්‍රිකාවයි. ඒකේ ආකෘතියත් ඕකමයි වෙනස් වෙන්නේ නැහැ. දැන්වීම් පත්‍රිකාවක් වුණත් අත්පත්‍රිකාවක් වුණත් ආකෘතිය වෙනස් වෙන්නේ නැහැ. මේ ඇඳපු ආකෘතියම තමයි මේවා එහෙමම ඕනේ. මේවා එහෙමම ඕනේ. දිනයත් ඕනේ මේකත් ඕනේ. හරි? මේ දැන්වීමක් එහෙම නැත්නම් අත්පත්‍රිකාවක ආකෘතිය. මේකයි දැන්වීමකෝ අත්පත්‍රිකාවක ආකෘතිය. ඊගාවට අරගේ තව එකක් තියෙනවානේ. ඒ වෙළඳ දැන්වීම කියලා. මම වෙළඳ දැන්වීමක් වුණොත් එන ඇති වෙන එකම වෙනස කියනවා ඔබට. මෙන්න මේ දිනේ ඉවත් කරන්න ඕන. වෙළඳ දැන්වීමක් වුණොත් මේ දිනේ දාන්නේ නැහැ. හරිද? දිනේ අයින් වෙනවා. වෙළඳ දැන්වීමක මෙන්න මේ වගේ කොටස් අපි මැද්දට ගන්නවා. මේක පොඩි කරනවා මට මෙතන ඉඳ ගන්න අවශ්‍ය නිසා. වෙළඳ දැන්වීමක මේ වගේ මැද්දට ගන්නවා. මේ වගේ මැද්දට අපි ගන්නවා. දැන් මේවැදී වෙළඳ දැන්වීමක් නම් ඒක මොනවද? දැන් මේවැ දාන්න එකක් නැහැ අපිට. මම මෙතන මේක ඉරක් ඇඳ ගන්නවා මට මේක වෙන් කර ගන්න අවශ්‍ය නැහැ. ඒක අනිවාර්ය කාරණාවක් නෙවෙයි. ඔයාලට තොරන පුළුවන් ඉරක් ඇඳ ගන්න. වෙළඳ දැන්වීමක් වුණොත් ඉරක් ඇඳලා තමයි මම මේක දාලා තියෙන්නේ. පුවත්පත් දැන්වීමක් හෝ වෙළඳ දැන්වීමක්. පුවත්පත් දැන්වීමක් වේවා වෙළඳ දැන්වීමක් වේවා ඒක පත්‍රයකනේ පළ කරන්නේ. එතකොට අපිට ඒකේ දිනේ දාන්න ඕනේ නැහැ. ඒකම මෙතෙන්ට නම් අදාළ නැහැ. නමුත් මම විමසීම් කියලා ඕනනම් දානවා. විමසීම්. මේක ලිපිණයකුත් එන්න ඕනේ. දැන් මෙතන මම ලියන්නකො මෙහෙම. කාර්යාලය කච්චේරි සංකීර්ණය ගම්පහ. ඔන්න මේක වෙළඳ දැන්වීමක් වුණොත් විමසීම් 70යි 264යි 26යි 37. හරි. මෙන්න මේ කරුණු මේක ඇතුළත් කරන්න ඕනි වෙළඳ දැන්වීමක් වුණොත්. පුවත්පත් දැන්වීමක් වුණොත් පුවත්පත් දැන්වීමක් හෝ වෙළඳ දැන්වීමක් නම් මෙන්න මේක ඇතුළත් කරන්න ඕන. ඉතුරු ඒවා මොනවත් ඇතුළත් වෙනසක් වෙන්නේ නැහැ. දිනේ අයින් කරනවා අපිට දිනේ අයින් කිරීම ප්‍රායෝගික වගේ වැටහෙනවා ඇති හේතුව තමයි මොකද හේතුව? දිනේ අයින් කිරීම ප්‍රායෝගිකයි කියලා කියන්නේ මේක පත්තරයකනේ අපි පළ කරන්නේ බොහෝ විට වෙළඳ දැන්වීමක් අපි පත්තරයක පළ කරන්නේ. පුවත්පත් දැන්වීමක් කියන පත්තරයකනේ අපි පළ කරන්නේ. එතකොට ඒකේ දිනයක් තියෙනවනේ පත්තරයට අදාළව. ඒක නිසා අපිට සිදු වෙන්නේ නැහැ දිනයක් මෙතෙන්දි දාන්න අවශ්‍ය නැහැ. මේදී අර විශේෂයෙන් විමසීම් කියලා නම්බරයක් අපි ඇතුළත් කරනවා. ලිපිනයක් අපි ඇතුළත් කරනවා. ඒ විදිහටයි මේක පුවත්පත් දැන්වීමක් හෝ වෙළඳ දැන්වීමක් වුණොත් වෙනස් වෙන්නේ. වැටුණානේ නේ? පුවත්පත් දැන්වීමක් හෝ වෙළඳ දැන්වීමක් වුණොත් වෙනස් වෙන්නේ ඔය විදිහට විතරයි. හරි? ඔන්න මතක තියාගන්න එහෙනම්. ඔය විදිහට විතරයි.
ඕක වෙනස් වෙන්නේ නැත්තම් වෙනසක් වෙන්නේ නැහැ. හොඳද? හරි අපි ඊළඟ එකට යමු. අපිට තියෙනවා කතා කරන්න සාරාංශනේ. සාරාංශ දෙකක් විතර ඉතිරි වෙලා තියෙනවා. හරි. සාරාංශ දෙකක් විතර ඉතිරි වෙලා තියෙනවා. එතකොට මේ සාරාංශ වල බලමු ගිහින් මේ තියෙන්නේ 2017 පහුගිය සතියේ අපි සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ අඩංගු වෙන සාරාංශය. හරිද? පහත දැක්වෙන පාඩේ කියවා එහි වචන සංඛ්‍යාවෙන් 3න් එකක් පමණ වනසේ සාරාංශ කොට ලියා මාතෘකාවක්ද යොදන්න. ඔබ ලියූ වචන සංඛ්‍යාව සාරාංශයේ අවසානයේ සඳහන් කරන්න. ඔන්න කියලා තියෙන එක. මාතෘකාවක් දාන්නලු වචන ගානක් ලියන්න. හරිද? මේ තියෙන්නේ ඔබට මේ ප්‍රශ්න පත්‍රය 2017 අපි පහුගිය සතියේ සාකච්ඡා කළේ මේක. පහත දැක්වෙන පාඩේ කියවා එහි වචන සංඛ්‍යාවෙන් 3න් එකක් පමණ වනසේ සාරාංශ කොට ලියා සුදුසු මාතෘකාවක් යොදන්න. ඔබ ලියූ වචන සංඛ්‍යාව සාරාංශයේ අවසානයේ සඳහන් කරන්න කියලා කියනවා. දැන් ඔයාලා සාමාන්‍යයෙන් දන්නා දේ තමයි මේ සාරාංශ ලියනවා කියන එක එකපාරට අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට හුරුවක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. හුරුවක් අනිවාර්යයෙන්ම ඕනේ. දැන් තනි වාක්‍ය ලිවිල්ලත් එහෙමයි. හරිද? ඒක හිතුවමන අපිට ගත්ත ගමන් තනි වාක්‍ය ලියන්න බෑ. ලියලා හුරු වෙලා තියෙනවා. හුරු වුණාට පස්සේ ඔබ දන්නවා තනි වාක්‍ය ගලපන රටාව මේකයි කියලා. අන්න එතකොට පුළුවන්. එහෙම නැතිව මේකක්වත් කරන්න බෑ. හුරුව තියෙන්න ඕන ඕනෑම කාර්යයක සාර්ථකත්වයේ ලැබෙන්න නම්. ඒ නිසා මම ඔබට කියලා දීලා තියෙනවා සාමාන්‍යයෙන් අපි සාරාංශයක් කරන්නේ කොහොමද කියලා. අද දවසේ ඒක තවදුරටත් අපි සාකච්ඡා කරනවා. හරිද? ඉස්සෙල්ලාම කරන්න ඕන අපි මේ අපිට දීලා තියෙන ඡේදය ඔහේ නිකන් කියවගෙන යන එක පළවෙනි වතාව. පළවෙනි වතාවේ ඔහේ නිකන් කියවගෙන යනවා. හරි? දෙවෙනි වතාවේ පැන්සල අතට අරගෙන අපිට වැදගත් කියලා හිතෙන කොටස් වලට ඉරියැඳ ලකුණු කරගනිමින් හෝ නොවැදගත් කොටස් කපා ඉවත් කරමින් අපි මේක ඉදිරියට පවත්වාගෙන යනවා. පැහැදිලිද කිව්වේ? ඒ දෙවෙනි අවස්ථාවේ. එතකන් නේ. දැන් මේවා අපිට සාමාන්‍යයෙන් පරිබාහිර ඡේද තමයි ලැබෙන්නේ. අපිට සමීපේව ටිකක් හම්බ වෙනවා අඩුයි. හොඳද? සමීපේව ටිකක් හම්බ වෙනවා අඩුයි. අපිට ලැබෙන්නේ ටිකක් දුරස්ත ඒවා. හරිද? දුරස්ත ඒවා තමයි අපිට ලැබෙන්නේ. ඒක නිසා මේ ඡේද අපිට පරිබාහිරයි. මේ පරිබාහිර ඡේද එකපාරට අපිට වටහා ගන්න බැහැ. එහෙම වටහා ගන්න උත්සාහ කරන්නත් එපා එකක්වත් හම්බෙන්නේ. සාරාංශ කියන එක කරනකොට බොහොම නිස්කලංක මනසකින් බොහොම සැහැල්ලුවෙන් කරන්න ඕන. නැත්තම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. හොඳද? තනි වාක්‍ය ලිවිලත් එහෙමමයි. ඒකත් සාර්ථක වෙන්න නම් ඔබ නිස්කලංක මනසක් සහිතව ඉන්න ඕන. විභාග ශාලාවල කොහෙද නිස්කලංක මනසවල් කියලා අහන්න එපා. කොහොම හරි මනස නිස්කලංක කරගන්න වෙනවා. හරිද? එහෙම නැතුව සාරාංශ ලියන්න කියපුවහම මේක එන මැල්ලුමක් වෙලා අවුල් ජාලයක් වෙලා තමයි නතර වෙන්නේ. හරි? කියවගෙන යමු බලන්න. නීතිය රීතියක් නොව හුදෙක්ම සදාචාරාත්මක පමණක් වූ රීතියක් කඩකිරීමෙන් ඇතිවන අනුසංග වලට වඩා නීතියේ රීතියක් කඩකිරීමෙන් ඇතිවන අනුසංග හාත්පසින් වෙනස් වේ. කලබල වෙන්න එපා. ඔය කියවන් යන්න. ඒගොල්ලෝ ඕන එකක් කියෙව්වා. අපිට කමන්නේ. හරි? නීතිය කඩ කරන තැනට තේරෙන්නේ නැතිව බලහත්කාරයෙන් ඔලුවට දාන්න යන්න එපා සාරාංශ වල. හරිද? තේරෙන්නේ. දැන් අනුසංග කිව්වම තේරෙන්නේ. තව දුරට කියවන් යන්නකො එකපාරට කලබල වෙන්නේ නැතුව බුදුහාමෝ මේ මොකද්ද කියලා. එහෙම හිතන දේවල් අනේ අම්මෝ මේක නම් බෑ කියලා හිතලා පටන් ගන්න දේවල් එකපාරක් දෙපාරක් කියවුවාම මේකේ තියෙන්නේ මෙච්චරයිනේ කියලා ඔබට අදහසක් එනවා. ඒ නිසා ඒ අදහස ගන්න කලබල නැතුව ඉන්න. හරි? කලබල වෙන්න එපා. සාරාංශ කරන්න බෑ කලබල වෙලා. අයියෝ බෑ මේක නම් කියලා පටන් ගන්න එපා. එතකොට බෑ. ඒ නිසා මතක ඇතිව
මේක Tamanට පුළුවන් දෙයක් මේක අපි කරනවා කියන ස්ථාවරේ ඉඳලා පටන් ගන්න ඕනම දෙයක්. කොට දාන්න පුළුවන්. හරිද? නීතිය කඩ කරන තැනැත්තෙකුට සිර දඬුවමකට යටත් වීම වැනි බාහිර අනුසංග වලට මුහුණ දීමට සිදුවේ. එහෙනම් අනුසංග කියන්නේ මොකද්ද කියලා ඔන්න ඔබට යම් වැටහීමක් මේ ඊළඟ වාක්‍යයෙන් ගන්න පුළුවන්. එවැනි කඩ කිරීමක් යම් ආකාරයකට දඬුවමකට ලක් කිරීමට රජය මැදිහත් වේ. නමුත් බොරු කියන හෝ නීති විරෝධී නො වූ Tamanගේ යම් ක්‍රියාවක් මගින් වෙනත් තැනැත්තෙකුට රිදවීමක් කරන හෝ තැනැත්තෙකුගේ එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් සිදු නොවේ. කලබල නැතුව හිමිසිල් කියවන්න. නීතිය සහ සදාචාරය අතර වෙනස්කම් ඇති නමුත් පොදුවේ ගත් කල සදාචාරයට පටහැනි දෙයක් කරනසේ නීතිය යම් තැනැත්තෙකුට බල නොකරයි. උචිත සහ හොඳ අභිමතාර්ථයක් වන සමාජ ආරක්ෂාව සඳහා නීතිය පනවන නිසා ඒ අභිමතාර්ථය ඉටු කර ගැනීමේ කාර්යයට දායක සෑම පුද්ගලයෙක්ම බැඳී සිටී. එම නිසා නීතියට අවනත වීමේ බැඳීමක් තිබේදැයි යන ප්‍රශ්නය ඇසුවොත් යම් තැනැත්තෙකු එසේය යන පිළිතුර සපයනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. නමුත් නරක නීතියක් පිළිබඳ තත්ත්වය කුමක්ද? නිවාස හිමියෙකුගේ අයිතිවාසිකම් අයිති ලෙස සීමා කරන්නේ යැයි පෙනී යන ගෙවල් කුලී පනතේ සමහර විධිවිධාන මෙන් යම් තැනැත්තෙකු එකඟ නොවිය හැකි නීති මෙයින් අදහස් නොවේ. ස්වයං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීති මෙයින් අදහස් වේ. ජර්මනියේ නාසි පාලන සමයේ අහිංසක මිනිසුන් වද හිංසාවට ලක් කිරීමටත් මරා දැමීමටත් විධිවිධාන සලස්වමින් පනවන ලද නීති මීට පැහැදිලිම උදාහරණය වේ. එවැනි නීති කෙසේවත් නීති ලෙස සැලකිය හැකිද? එවැන්නක් නීතියක්සේ පිළිගැනීමට පෙර ආතුව ඊට එක්තරා ප්‍රමාණයක සදාචාරාත්මක භාවයක් තිබිය යුතුයයි නීතියේ නිර්වචනයෙන්ම නියම කරන්නේද යන ප්‍රශ්න නීති දාර්ශනිකයන්ගේ දීර්ඝ සාකච්ඡාවට ලක් වී ඇත. ස්වභාවයෙන්ම මෙවැනි ප්‍රශ්න ඉතාම සංකීර්ණ වේ. එසේ වුවද නියම කරනු ලැබූ ආකාරයට එනම් පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්නාක් මෙන් සම්මත කර ඇතනම් බොහෝ දෙනෙකු එවැන්නක් නීතියසේ සලකනු ඇත. නීති අන්තගාමී වන සහ එය අනුගමනය කිරීම යම් තැනැත්තෙකුගේ හෘදය සාක්ෂියට ඉඳුරාම පටහැනි වන අවස්ථාවක නීතියට අවනත වීමේ පොදු යුතුයකම ඊට ඉහළින් ඇති සදාචාර ප්‍රමිති සංග්‍රහයකට අවනත වීමේ බැඳීමෙන් අභිබවා යයි. නීතිය ක්‍රූර සහ මේ ක්‍රූර කියලා ලියලා තියෙන විදිහ හරිය. ඔයාලා දැන් මේක ඔයාලට ක්‍රෑර වගේ පේනවා ඇති. නමුත් මේ ක්‍රූර කියලා ලියන්නේ මෙහෙම. ඔයාලා ලියන්නේ ගැටපිලි දෙක දාලා ඒක වැරදි. ක්‍රූර සහ අසාධාරණ වන අවස්ථාවලදී යම් තැනකට නීතිය අවනත නොවි සිටිය හැකි අතර ඔහු එසේ කළ යුතුද වන්නේ. ඔන්න. දැන් මම මේක අහන්නම්කෝ. දැන් මේක කියවගෙන යනකොට මේ කතා කරන්නේ මෙන්න මේ දේ ගැන කියලා වැටහුණාද? මේ කතා කරන්නේ නීති පද්ධතියක් ගැන කියලා වැටහුණාද? අයේ වැටහීම දැනට ඇති. හොඳද? දැන් දෙවෙනි වතාව කියවනකොට ඔබට පළවෙනි වතාවට වැඩිය යම් කිසි අවධාරණයක් ලැබෙයි. මම පොඩ්ඩක් මේක වර්ඩ් එකකට ගන්නම්. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. නැත්නම් මට මේ අමාරු වෙයි. කපර දෙන්න. හරි දැන් හරි. හරිව තියෙන්නේ අපේ ඡේදයේ ඉරියඳගෙන යමු වැදගත් කියලා හිතෙන කොටස් වලට. හරිද? වැදගත් කියලා හිතෙන කොටස් වලට අපි ඉරියඳගෙන යනවා දැන්. මොකද දෙවෙනි වතාව කියවන්නයි හදන්නේ. දෙවෙනි වතාව කියනකොට වැදගත් හිතෙන කොටස් වලට ඉරියඳිනවා. නීතියේ රීතියක් නොව හුදෙක්ම සදාචාරාත්මක පමණක් වූ රීතියක් කඩකිරීමෙන් ඇතිවන අනුසංග වලට වඩා නීතියේ රීතියක් කඩකිරීමෙන් ඇතිවන අනුසංග හාත්පසින්ම වෙනස් වේ. මේකද කියනවා මේ සදාචාරාත්මක රීති කඩකිරීමට වඩා හරිද? නීති කඩකිරීම වෙනස් වූ. මොන ප්‍රධාන කාරණාව මේගොල්ලෝ කතා කරන්නේ මේක ගැන. සදාචාරාත්මක වශයෙන් අපිට සමාජීය වශයෙන් පනවපු ඒවා තියෙන්නේ.
ඒවා කැඩුවා වගේ නෙමෙයිලු නීතියෙන් සම්මත කරලා තියෙන දේවල් කැඩුවා. නීතිය කඩ කරන තැනැත්තෙකුට සිර දඬුවමට යටත් වීම වැනි බාහිර අනුසංග වලට මුහුණ දීමට සිදුවේ. දඬුවමට ලක් වෙනවා. එවැනි කඩ කිරීමක් යම් ආකාරයක දඬුවමකට ලක් කිරීමකට රජයේ මැදිහත් වේ. තාම අපිට වැදගත් කාරණාවක් ආවේ නැහැ. මේකෙදි මුලින්ම කතාව ගත්තා ඒක. සදාචාරාත්මක පවණක් වූ රීතියක් කඩ කරනවට වැඩිය නීති කඩ කිරීම භයානකයි. ඒකෙදි මම මෙන්න මෙතන ගන්නවා දඬුවමට ලක් කිරීමට රජයේ මැදිහත් වේ කියන එක අපිට ඕන. දඬුවම් කරනවා. මේක කැඩුවොත් දඬුවම් කරනවා. බොරු කියන හෝ නීති විරෝධී නො වූ Tamanගේ යම් ක්‍රියාවක් මගින් වෙනත් තැනැත්තෙකුට රිදවීමක් කරන හෝ තැනැත්තෙකුගේ එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් සිදු නොවේ. ඕන්නේ අපිට ඒක. නීති කැඩුවාම පමණක් දඬුවම් ලැබේ. හැබැයි රීති කැඩුවට සදාචාරාත්මක නීති කැඩුවට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒකනේ මේ කියන්නේ. නීති කැඩුවිට පමණක් දඬුවම් ලැබේ. සදාචාරාත්මක නීති කැඩුවිට දඬුවම් නොලැබේ. මේ මෙතෙන්ටකම කියන්නේ ඕක රජයේ මැදිහත් නොවේ. එවැනි ක්‍රියාවක් සම්බන්ධයෙන් රජයේ මැදිහත් නොවේ. අපිට ඒක වැඩක් නැහැ. ඒක තමයි අපි උඩින් ගත්තේ. නීතිය සහ සදාචාරය අතර වෙනස්කම් ඇති. නමුත් පොදුවේ ගත් කල සදාචාරයට පටහැනි දෙයක් කරනසේ නීතිය යම් තැනකට බල නොකරයි. සදාචාර විරෝධී දෙයක් කරන්න කියලා කවදාවත් නීතිය විසින් බලපෑම් කරන්නේ නැහැලු කාටවත්. හොඳද? මේ කාගේ හරි ලේඛකයෙක්ගේ අදහසක් නෙමෙයි යන්නේ. හොඳද? ඒ නිසා අපිට ඒක එහෙමම අපි ගන්නවා. ඉතින් එච්චරනේ ගන්න තියෙන්නේ අපිට. අපිට උමනා ටික විතරයි අපි ගන්න. දැන් සදාචාර විරෝධී දේවල් නීතියෙන් කරන්න එපා කියනවා. මම ඒකත් ගන්නම්කෝ. සදාචාරයට පටහැනි දෙයක් කරනසේ නීතිය යම් තැනකට බල නොකරයි. හරි. උචිත සහ හොඳ අභිමතාර්ථයක් වන සමාජ ආරක්ෂාව සඳහා නීතිය පනවන නිසා ඒ අභිමතාර්ථය ඉටු කර ගැනීමේ කාර්යයට දායක සෑම පුද්ගලයෙකුම බැඳී සිටී. ඕනේ අපිට. එම නිසා නීතියට අවනත වීමේ බැඳීමක් තිබේද යන ප්‍රශ්නය ඇසුවොත් එසේය. මම මෙන්න මේක ගන්නවා. මේ ප්‍රශ්නය ඇසීම නෙමෙයි. නීතියට සෑම පුද්ගලයෙකුම බැඳීමක් ඇත කියලා තමයි මේ කියන්නේ මෙයාලා. ඒගොල්ලන්ගේ වචන වලට අපි ගැති වෙන්නේ නැහැ. අපි අපේ වචන වලට ගන්නවා ඒගොල්ලන්ගේ අදහස් ටික වැදගත් ටික. නමුත් නරක නීතියක් පිළිබඳ තත්ත්වය කුමක්ද? නිවාස හිමියෙකුගේ අයිතිවාසිකම් අයිති ලෙස සීමා කරන්නේ යයි පෙනී යන ගෙවල් කුලී පනතේ සමහර විධිවිධාන මෙන් යම් තැනැත්තෙකු එකඟ නොවිය හැකි නීති මෙයින් අදහස් නොවේ. ඒ කියන්නේ මොනවද මේ? මේගොල්ලෝ උදාහරණයක් කියනවා. දැන් මේ කවුරු හරි කෙනෙක් ඇහුවොත් නීතියට අවනත වීම බැඳීමක්ද කියලා ඕ කියලා උත්තර දෙන අතරෙම උදාහරණයකුත් එයාලා කියනවා. අපි උදාහරණ ගන්නෙ නැහැ. ප්‍රතිවිස්තර කිරීම ගන්නෙ නැහැ අපි. ස්වයං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි නීති මෙයින් අදහස් වේ. ස්වයං ප්‍රත්‍යක්ෂ කියන්නේ Tamanට වැටහෙන පරිදි. සදාචාරයට පටහැනි නීති තියනවලු සමහර විට මේ ගෙවල් කුලී පනතක් ගැන යාලා කියනවා. ජර්මනි නාසි පාලන සමයේ අහිංසක මිනිසුන් වද හිංසාවට ලක් කිරීමටත් හිට්ලර් මේක කළේ මරා දැමීමටත් විධිවිධාන සලස්වමින් පනවන ලද නීති මීට පැහැදිලිවම උදාහරණ වේ. දැන් ඔන්න සදාචාරයට පටහැනි නීති දෙකක් ගැන කතා කරනවා මෙයාලා. එකක් ජර්මනි නාසි පාලනයේ නීතිය, අනික එක මේ මොකක්ද? අර නිවාස කුලීකරුවන් සම්බන්ධ නීතිය. එවැනි නීති කෙසේවත් නීති ලෙස සැලකිය හැකිද? එවැන්නක් නීති ලෙස පෙරගැනීමට පෙර ආතුව ඊට එක්තරා ප්‍රමාණයක සදාචාරාත්මක භාවයක් තිබිය යුතුයයි නීතියේ නිර්වචනයෙන්ම නියම කරන්නේ. යන ප්‍රශ්න නීති දාර්ශනිකයන්ගේ දීර්ඝ සාකච්ඡාවට ලක් වී ඇත. දැන් බැලුවම මෙන්න මෙහෙම. ඇතැම් නීති සදාචාර විරෝධී වේ. මේක තමයි මේ කිව්වේ. අපිට උදාහරණ ගන්න බෑ. ජර්මනි නාසි පාලනය ගැන කතා කළා. නිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කළා. ගෙවල් කුලී පනත සම්බන්ධයෙන්. මේ ඔක්කොම උදාහරණ. මේ උදාහරණ අපිට ගන්න බෑ. අනිවාර්යයෙන්ම බලලා ගන්න. අයිතිලෙස සීමා කරන්නේ ඊගාවට ගෙවල් කුලී පනත කියන ජර්මනි නාසි පාලනය. මේ උදාහරණ. අපිට උදාහරණ ගන්න බෑ. ඒ උදාහරණ වෙනකොට අපිට පොදු වචන පාවිච්චි කරන්න වෙනවා. හරි. ඒතර මේකෙදි කියන්නේ ඇතැම් නීති සදාචාර විරෝධීය. දැන් මේ තියෙන්නේ නේද? ඇතැම් නීති සදාචාර විරෝධී වන අවස්ථා ඇත කියන එක තමයි මෙයාලා මේ කියන්නේ. අපිට ඒක ගන්න වෙන්නේ එහෙම. උදාහරණ ලෙස දක්වලා ගන්න බෑ.
අහිංසක මිනිසුන් අද හිංසාවට ලක් කිරීමටත් මරා දැමීමට විධිවිධාන සලස්වමින් පනවන ලද නීති මීට පැහැදිලිව උදාහරණ. එවැනි නීති කෙසේවත් නීති ලෙස සැලකිය හැකිද? හැකිද කියන්නේ බෑ කියන එක. එවැන්නක් නීතියක් පිළිගැනීමට පෙර ආතුව ඊට එක්තරා ප්‍රමාණයක සදාචාරාත්මක භාවයක් තිබිය යුතුයි නීතිය නිර්වචනයෙන්ම නියම කරන්නේ. නීති සදාචාරාත්මක විය යුතුය. මේකෙන් කියන්නේ මෙච්චරයි. යන ප්‍රශ්න නීති දාර්ශනිකයන්ගේ දීර්ඝ සාකච්ඡාවට බඳුන් වී ඇත. ඒ කියන්නේ විවිධ මතවාද තියෙනවා මේ. පවතින නීතිය නිර්වචනයෙන් ගත්තාම සදාචාරාත්මක කියන එක පිළිබඳව ගැටලු තියෙනවා. ස්වභාවයෙන්ම මෙවැනි ප්‍රශ්න ඉතාම සංකීර්ණ වේ. එසේ වුවද නියම කරනු ලැබූ ආකාරයට එනම් පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා මෙන් සම්මත කර ඇතනම් බොහෝ දෙනෙකු එවන්නක් නීතියසේ සලකනු ඇත. ඒ කියන්නේ මොනවද? සම්මත කර මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත නීති වලට අපිට පොදු පදයක් දුන්නේ නැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නීති. තේරුණාද? මෙන්න මේවට අපිට පොදු පදයක් දුන්නේ නැති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නීති කියලා. මේ පාර්ලිමේන්තුව සම්මත කරගත් නීති කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඒවා ඇතුළත් කරලා තියෙන්නේ. හරිද? නීති. ඔයාලා ඉරියන්දගෙන යනව නේද ඔකේ? මම මේකෙන් අයින් කරනවා නිසා. මගේ ඉරි ටික එහෙම වෙනවා ඈ. මකලම ඉන්න. මට අය හොයන්න අමාරු වෙනවා. කවුද? හරි. ජර්මනි නාසි පාලන සමයේ ඒක අපි කතා කරා. තව සංකීර්ණ වේ කියලා කිව්වා. පාර්ලිමේන්තුව සම්මත කර ගන්නා කියලා කිව්වා. කවුද? හරි. එතකොට සභාවෙන්ම මෙවැනි ප්‍රශ්න ඉතාම සංකීර්ණ වේ. හරි. පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා මෙන් සම්මත කර ඇතනම් බොහෝ දෙනෙකු එවැන්නක් නීතියසේ සලකනු ඇත. නීතිය අන්තගාමී වන සහ එය අනුගමනය කිරීම යම් තැනකදී හෘදය ශාස්ත්‍රයේ ඉදුරාම් පටවන අවස්ථාවක නීතියට අවනත වීමේ පොදු යුතුකම ඊට ඉහළින් නැති සදාචාර ප්‍රමුඛ සංග්‍රහයට අවනත වීමේ බැඳීම අභිබවයි. සදාචාරයේ අභිබවා මෙන්න මේක පැත්තකට දාලා නීතියට අවනත වීමේ පොදු යුතුකමක් සියලු පුද්ගලයන්ට කියනවා. නීතිය ක්‍රූර සහ අසාධාරණ වන අවස්ථාවලදී යම් තැනැත්තෙකුට නීතියට අවනත නොවිය සිටිය හැකි අතර ඔහු එසේ කළ යුතුද වන්නේ. ඇතැම් අවස්ථාවල නීතියට අවනත නොවී ඉන්න පුළුවන්. ක්‍රූරයි නම් නීතිය. අසාධාරණ නම් මොකද මරන්න හදනවා කවුරු හරි ඇවිල්ලා බලාත්කාරයි. නීතිය මේක කියනවා. මරන්න දෙන්න ඉඩ දෙන්න බෑනේ. ඇයි ඒක අසාධාරණ නීතියක්. ඒ නිසා බේරිලා හිටියොත් අපිට නඩු පවරන්න පුළුවන්. ඒ නිසා තමයි ඊට විරුද්ධ වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඔන්න ඔය ටික විතරයි මේක කියන්නේ. හොඳද? ඔය ටික විතරයි මේක කියන්නේ. අපි ඔය ටික දැන් මම ඇඳ වාක්‍ය ටික නෑ මං ගාව. දැන් ඔයාලා ගාව තියෙනවනේ. මම ඔන්න ඔය ගත්ත කරුණු ටික වෙන් කර කර ලියා ගන්නවා. ඔය ගත්ත කොටස් ටික වෙන් කර කර ලියා ගන්නවා. හොඳද? දැන් මේ වාක්‍ය ලෙසම ඔබට ගන්න පුළුවන්. මම මේකෙදි ගත්තේ මෙච්චරයි. සදාචාරාත්මක නීති මෙන්ම නීති සහ නැත්නම් සදාචාරාත්මක නීති සහ අනිත් જાති මොනවද? සාමාන්‍ය නීති වෙනස් වේ. ඕකනේ කිව්වේ. ගන්න පොතෙන්ට සදාචාරාත්මක මේ සාරාංශය නෙමෙයි කියන්නේ. සදාචාරාත්මක නීති සහ ප්‍රීති කියලා දාන්න. ප්‍රීති සහ නීතිමය තත්ත්වයන් අතර වෙනස්කම් ඇත. මම ඔය මුලින් කිව්ව වාක්‍යය කියන අදහස තමයි මේ ගත්තේ. මේක කියන්නේ මෙච්චරයි. නීතිය රීතියක් නොව හුදෙක්ම සදාචාරාත්මක පවණක් වූ රීතියක් කඩකිරීම ඇති වන අනුසංග වලට වඩා නීතිය රීතියක් කඩකිරීම ඇති වන අනුසංග හාත්පසින්ම වෙනස් වේ. හරි? ඔන්න පළවෙනි. ඊට දෙවෙනි වාක්‍යෙදි කියනවා නීති කඩ කරන තැනැත්තෙකුට දඬුවම් ලැබේ. නීති කඩ කරන තැනැත්තෙකුට දඬුවම් ලැබේ. මම දැනට මේ වාක්‍ය ලියනවා මේ වාක්‍ය වැරදි. වැරදි කියන්නේ මේ ව්‍යාකරණ අනුකූලව නිවැරදි වාක්‍ය නෙමෙයි ඔය ගොඩනගන්නේ. ඊට පස්සේ අපි හදන මොකද මේක එකතු කරන්නේ.
ඔන්න මම මෙතෙන්ට යකන් දැන් අරන් ඉවරයි. තැනැත්තෙකුට දඬුවම් ලැබේ. සදාචාරාත්මක නීති කඩ කරන තැනැත්තාට දඬුවම් කිරීමට නොහැකිය. සදාචාරාත්මක නීති කඩන කෙනාට දඬුවම් කරන්න බෑ. මේ මෙතන කියන එක ගත්තා. ඒ දෙකම එකතු කරන්න පස්සේ සදාචාරයට පටහැනි දෙයක් කරනසේ දඬුවම් කරනවා. නීතිය කිසි විටෙකත් සදාචාර විරෝධී දෙයක් කිරීමට සදාචාර විරෝධී දෙයක් කිරීමට මිනිසා පොළඹවන්නේ නැත. හරිද? සදාචාර විරෝධී දෙයක් කිරීම මිනිසා පොළඹවන්නේ නැත. හරි? ඊගාගේ බලන්නකෝ. පටහැනි දෙයක් කරනසේ නීතිය යම් තැනක බලනකොට උචිත සහ හොඳ අභිමතාර්ථයක් වන සමාජ ආරක්ෂා සඳහා නීතිය පවතී. ඒක මම ගන්නවා. සමාජ ආරක්ෂාවට නීති අවශ්‍යයි. නීතිය අවශ්‍ය වේ. නීති ආදිනස ඒව ඕන කියලා කියනවා. ඊගොඩ බලන්න බැඳීමක් තිබේද යන ප්‍රශ්නේ. නීතියට අවනතීමේ බැඳීමක් තිබේද යන ප්‍රශ්නය ඇසුවොත් යම් තැනක එසේ යන පිළිතුරු සපයනු ඇත. ඒ කියන්නේ සෑම පුද්ගලයෙක්ම නීතියට අවනත විය යුතුය. සෑම පුද්ගලයෙක්ම නීතියට අවනත විය යුතුය. ඇතැම් අවස්ථාවල අර අතෙන්ට යනවා අපි අර මේ නාසි කතාව කිව්වේ. ඇතැම් නීති සදාචාරාත්මකව සදාචාරයට පටහැනි කියලියමු. සදාචාරයට පටහැනිය. ඇතැම් නීති සදාචාරයට පටහැනි. දැන් අරක කියන අතරෙම එහෙම එකකුත් මේගොල්ලෝ කියනවා. ඇතැම් නීති සදාචාරයට පටහැනි කියලා කියනවා. පල්ලට ගන්නවා. ඇතැම් නීති සදාචාරයට පටහැනි. ඊගොඩ මෙන්න මේ මෙතෙන්ටයි මම ආවේ මේ සදාචාරයට පටහැනි වෙයි කියලා. ජර්මනි නාසි පාලන සමයේ ඒවා තමයි අපි ගත්තේ. ඒ වෙන උදාහරණ ඕනේ නැහැ. නීතියේ පිළිගන්න එක්තරා ප්‍රමාණයක සදාචාරාත්මක භාවය තිබියුතුයි නීතියේ නිර්වචනයෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඇතැම් නීති සදාචාරයට පටහැනිය එතන ගමු අපි ගිහිලා ආයි නැවත නාසි පාලන සමයේ මේ කතාව අරගෙන සදාචාරාත්මක විය යුතුය. නීති සදාචාරාත්මක විය යුතුයි. සදාචාරාත්මක වෙන්න ඕනලු නීතිය. එහෙම නොවි බෑ කියලා කියන්නේ. එහෙම වෙන්න ඕන. සදාචාරාත්මක වෙන්න ඕනලු නීතිය. ඒක අපි මම වෙනස් කරන්න විය යුතු බවට
විචාරකයෝනේ විචාරකයෝ අදහස් දක්වති. වචන වෙන එකක්ද ඔය තිබුණේ ඒක බලලා ගමු අපි. කවුද අදහස් දක්වනවා කියලා කිව්වේ? දාර්ශනිකයෝනේ විචාරකයෝ නෙමෙයි. දාර්ශනිකයෝ අදහස් දක්වති. මට මේ දෙපැත්තක තියාගෙන ටිකක් කරන්න අමාරුයි. දාර්ශනිකයෝ අදහස් දක්වති. ඊගාවකට එන්න. මෙවැනි ප්‍රශ්න ඉතාම සංකීර්ණයිලු. මේ පාර්ලිමේන්තුව සම්මත කරගන්නා නීති කියන එකට මම තනි පදයක් ඔයාලට කිව්වා. ඒ තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නීති. ඇතුළත් නීති මොකක් කරනවා කියලාද කියන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නීති වුවද සදාචාරයට හෝ තව එකක් කියනවා පුද්ගලයාට හානි කරනවා නම් කියන කාරණාව අපි ගන්න යන්නේ. නීති නෑ මේක අයින් කරනවා. වුවද ක්‍රූර සහ තව කතාවක් තියෙනවා එතන ක්‍රූර සහ අසාධාරණ වන විට ඊට විරුද්ධ විය හැකිය. ඔන්න ඔච්චරයි අපිට මේකේ ගන්න තියෙන්නේ. හරි? සදාචාරාත්මක රීති සහ මම මේ ටික එකට ගන්නවා දැන්. මේක ඔයාලා කරන්න ඕන අර කොටු දැලි. හරිද? මේක ලියන්නේ කොටු දැලි. මම ඔයාලට පේන්නේ සමහර වාක්‍යම සම්පූර්ණ කර කර අලිව්වේ. දැන් නිකන් කියවලා බලන්න. අපිට පොඩි රප් එකක් ඇවිල්ලා තියෙනවා දැන් මේකේ. 100ක් නෙවෙයි. තරමක සාරාංශයක් අපිට ඇවිල්ලා තියෙනවා. සදාචාරාත්මක රීති සහ නීතිමය තත්ත්වයන් අතර වෙනස්කම් ඇත. නීති කඩ කරන තැනැත්තෙකුට දඬුවම් ලැබේ. සදාචාරාත්මක නීති කඩ කරන තැනැත්තාට දඬුවම් කිරීමට නොහැකිය. නීතිය කිසි විටකත් සදාචාර විරෝධී දෙයක් කිරීමට මිනිසා පොළඹවන්නේ නැත. සමාජ ආරක්ෂාවට නීතිය අවශ්‍ය වේ. සෑම පුද්ගලයෙක්ම නීතියට අවනත විය යුතුය. ඇතැම් නීති සදාචාරයට පටහැනිය. නීති සදාචාරාත්මක යුතු බවට දාර්ශනිකව අදහස් දක්වති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නීති උවද ක්‍රූර සහ අසාධාරණ වන විට ඊට විරුද්ධ විය හැකිය. ආංගරකේ තීච්ච ප්‍රධානම අදහස් ටික අපි මෙතන අරන් තියෙනවා. ඔබට සමහර තැන්වල පේනවා ඇති. අපි මෙහෙම ගත්තට මේ වාක්‍යවල ඔයාලට දැන් මෙහෙම ගත්තට අපි මේ සමහර එකම අදහස කියන්න ඕනේ නෙවෙයි පොඩි පල්ලකට වැටිච්ච ස්වභාවයක් මේකේ පේන්නේ නැද්ද? මෙතන කියවන්නකෝ සදාචාරාත්මක රීති සහ නීතිමය තත්ත්වයන් අතර වෙනස්කම් පවතී. හරි අතහරි මම පවතී කියලා දාන්නම්. ඒක වචනේ හොඳ හින්දා. නීති කඩ කරන තැනැත්තෙකුට දඬුවම් ලැබේ. එහෙත් කියලා මම මෙතන දාගන්නවා. එහෙත් සදාචාරාත්මක නීති කඩ කරන තැනැත්තාට දඬුවම් කිරීමට නොහැකිය. නීතිය කිසිවිටකත් සදාචාර විරෝධී දෙයක් කිරීමට මිනිසා පොළඹවන්නේ නැත. හරිද? මෙන්න මේ ටික ඔබට පේනවද මෙන්න මෙතෙන් සිට මේ සෑම පුද්ගලයෙක්ම නීතියට අවනත විය යුතුය. ඇතැම් නීති සදාචාරයට පටහැනියි. මෙන්න මේ වාක්‍ය අන්නර මේ සදාචාර විරෝධී පොළඹන්නේ නැත කියන තැනත් එක එකතු කරන්න වෙනවා කියලා තේරෙන්නේ නැද්ද? මම එතෙන්ට දානවා දැන් බලන්න ඕනේ. මම ඒ ගෙනිලා එතෙන්ට දැම්මා. දැන් බලන්න කියවන නීතිය කිසිවිටකත් සදාචාර විරෝධී දෙයක් කිරීම මිනිසා පොළඹවන්නේ නැති උවද කියලා මම මේ වාක්‍ය දෙක එකතු කරනවා. නැති උවද ඇතැම් නීති සදාචාරයට පටහැනියි. දැන් හරිනේ. සමාජ ආරක්ෂාවට නීතිය අවශ්‍ය වේ.
සෑම පුද්ගලයෙක්ම නීතියට අවනත විය යුතුයි. නීති සදාචාරාත්මක විය යුතු බවට මෙන්න මේකත් ගෙනියන්න වෙනවා අතෙන්ට. මේ සදාචාරය ගැන කතා කරන නිසා මම ඒකත් අරයි යනවා මෙතෙන්ට. එබැවින් කියලා දාලා එබැවින් නීති සදාචාරාත්මක විය යුතු බවට දාර්ශනිකව අදහස් දක්වති. සමාජ ආරක්ෂාවට නීති අවශ්‍ය වේ. සෑම පුද්ගලෙක්ම නීතියට අවනත විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නීති උවද කෲර සහ අසාධාරණ වන විට ඊට විරුද්ධ විය හැකියි. ඔච්චරයි මේක තියෙන්නේ. ඔය තියෙන්නේ සාරාංශය අරගෙන. තේරුණාද? දැන් මේ කලේ අර ඡේදයේ තුල තිබිච්ච කරුණු ටික ලකුණු කරගෙන ගිහිල්ලා උදාහරණ ප්‍රතිවිස්තර කිරීම තිබිච්ච ඒවා ඉවත් කරලා දාලා අපි අර අතනින්මනේ ගොඩ නැගුවේ මේක. මම ඒගොල්ලන්ගේ වචන ගන්නෙ නැතිව ඒගොල්ලන්ගේ අදහස් විතරක් අරගත්තා මේ මේවායිදී එහෙම. සමහර ඒවා මම එහෙමම ගත්තා. දැන් කියවලා බලන්න මේකේ කිසිම බිඳ වැටීමක් නැහැ. අර කිව්ව කරුණු ටික බොහෝම පැහැදිලිව අපිට වැටහෙනවා. මම මේක කලින් ලියලා නෙවෙයි ලිව්වේ. කලින් ලියලා මම වාක්‍යයට රට ගාලා ටයිප් කරලා වලට මේකයි කියලා උත්තරේ පෙන්නනවා. නමුත් මේක මම හදා ගත්තේ. මොකද නැත්තම් ඔයාලට ගැටලු වෙනවා මේක කොහොමද මේ ගත්තේ කියලා. මම මේකයි එකින් එකට වෙලාව ගියා වුණත් තනින් ගත්තේ. මම මේ තැන් ඔබට මතක ඇති මේවා දාගත්තා මම අලුතෙන්. ඔබට වාක්‍ය ගැලපෙන්නේ නැති නිසා. මේ සදාචාරාත්මක කතාව ගැන මෙතනත් කතා කරලා ආයි මෙහෙත් කතා කරලා අදත් කතා කරලා. ඒ ටික ඔක්කොම එක තැනකට ගෙනල්ලා දාගත්තා. නීති කඩ කරන තැනැත්තෙකුට දඬුවම් ලැබේ. එහෙත් සදාචාරාත්මක නීති කඩ කරන තැනට දඬුවම් කිරීමට නොහැකි. ඉතින් කළ කියලා දැම්මත් කමක් නැහැ මට මෙතෙන්ට. කළ නොහැකියි. නීතිය කිසි විටක සදාචාර විරෝධී දෙයක් කිරීමට මිනිසා පොළඹවන්නේ නැති වුවද නැත කියලානේ කිව්වේ මම මේ දෙක නැති වුවද ඇතැම් නීති සදාචාරයට පටහැනි. එබැවින් නීති සදාචාරාත්මක විය යුතු බවට දාර්ශනිකයෝ අදහස් දක්වති. සමාජ ආරක්ෂාවට නීතිය අවශ්‍ය වේ. සෑම පුද්ගලයෙක්ම නීතියට අවනත විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නීති උවද කෲර සහ අසාධාරණ වනට ඊට විරුද්ධ විය හැකියි. එහෙත් කියලා නම් මෙතන දාගන්න. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නීති උවද කෲර සහ අසාධාරණ වනට ඊට විරුද්ධ විය හැකියි. ඉතින් මෙන්න මේ වගේ අදහස් ටිකක් ගොනු කරන්න අපිට පුළුවන් වෙන්න ඕන ලබා දෙන ඡේදයකින්. හරිද? අපිට පරිබාහිරයි තමයි ලබා දෙන්නේ. අපිට සම්බන්ධ නැහැ. හරි? ඒ නිසා මම හිතනවා මේක අමාරු වැඩක් නෙවෙයි කියලා. හැබැයි මේක එකපාරට නම් කරන්න බෑ. හරි? අපි මේ වැඩේ අතහැරලා දාලා ඉඳලා අපි අවුරුද්දක දෙකකට පස්සේ මේකට අත ගැහුවොත් අපිට අමාරුයි වැඩි. ඒ නිසා මතක තියාගන්න අධ්‍යාපනයේ මූලික පදනම තමයි සතත අභ්‍යාසය කියන්නේ. සතත අභ්‍යාසය කියන්නේ නිරන්තරයෙන් අපි මොනවා කරන එකද? නිරන්තරයෙන් අපි ඒ අදාළ අභ්‍යාසවල නිරත වෙන එක. ඒතර තමයි අපිට නිවැරදිම තත්ත්වයන් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. සදාචාරාත්මක රීති සහ නීතිමය තත්ත්වයන්. දැන් මේකට මාතෘකාවක් දාන්න ඕනේ. හරිද? වචන ගානක් කවුරු හරි ගනින්නකෝ. මාතෘකාව කියලා ලියලයි මාතෘකාව දාන්නේ. මෙහෙම කොටු ලකුණක් දාන්න මේ තරු ලකුණක් දාලා. මම තරු ලකුණ දාන්න බැරි නිසා මේ දාන්නේ. මේකට යටින් ඉරක් ඇඳලා. කෙටි ඉරක් දාලා. මේකේ මොකද්ද දාන්නේ? මගේ මාතෘකාව නම් මේකට නීතිය සහ සදාචාරය. නීතිය සහ සදාචාරය. ඔහොම පුළුවන්. වචන ගාන ගණින්න කවුරු වෙයි නැත්නම් ගණින්න 2 2 3 4 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15 16 17 18 19 20 21 22 23 24 25 26 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 47 48 49 50 51 52 53 55 56 57 57 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 77 79 80 81 82 83 84 85 87 වචන 87යි. හරි. ඔයාලා මුල් ඡේදයේ වචන ගාන පොඩ්ඩක් ගන්නලා බලන්න. මම මුල් ඡේදයේ වචන ගාන ගන්නේ නැහැ. ගණන් ඕන හරිනම් වචන 87යි. ඔන්න ඔය විදිහට මේක ලියන්න ඕන. දැන් මම මේකේ තව කාරණාවක් ඔබට මතක් කරනවා. ඒ තමයි මේක සාමාන්‍ය වර්ණේ ලිව්වා නම් මේක ඔබ නිල් කළුනේ පාවිච්චි කරන්න එක්ක කළුනේ මෙන්න මේ වගේ ඒවා පොඩ්ඩක් විශේෂ කරලා දක්වන්න. ඒවාට අමතර ලකුණු ලැබෙන්නේ නැහැ. ඔබේ ප්‍රශ්න පත්‍රයේ පිළිවෙල ආරක්ෂා වෙන. දැන් මෙතන ඉරක් ගව කියලා අමතර ලකුණක් දෙන්නේ නැහැ.
හැබැයි පිළිවෙලයි ප්‍රශ්න පත්‍රය. බලනකොට බලන්න හිතෙනවා ප්‍රශ්න පත්‍රය. මේ සාරාංශය කියන එක දැන් මම මෙතන ලිව්වේ තනි ඡේදකනේ. නේ? තනි ඡේදක ලිව්ව. ඔබේ ප්‍රශ්න පත්‍රය බලන්න කොහොමද තියෙන්නේ කියලා ඔය පාස් පේපර් ගන්න ඔබ. පාස් පේපරේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ? කොහොමද ලියන්න ඕන? මේක එන්නේ කොටු දැලක ලියන්න. දැන් මට මේක කොටු දැල වල දදා ලියන්න ටිකක් අමාරු නිසා තමයි මම මෙහෙම තනි ඡේදයකට ලියන්නේ. කොහොමදත් ඔයාලා තනි ඡේදයට තමයි ලියන්න ඕන. කොටු දැල ඇතුලේ කොයිම වෙලාවකවත් සාරාංශය තුල ඔබට ඡේද 3ක් දුන්නත් ඔයාලට ඡේද 4ක් දුන්නත් අපි වෙන් කරන්නේ නැහැ ඡේද. 1යි 2යි 3යි 4යි 5යි. යම් මේකින් ඔබට වෙනම පිළිතුරු පත්‍රයක පිළිතුරු ලියන්න ආවොත් එන්නේ නැහැ ආවොත් මම කියන්නේ. යම් මේකින් ආවොත් ඔබට සිදු වෙනවා කොටු දැලක් සකස් කරගන්න. කොටු දැලක් ඔයාලා කොහොමදත් කටුකොලේ ගහනවා. ඒ ගහලා තමයි අර මම ලිව්වා වගේ වාක්‍ය ටික ලියන්නේ. හරි? එහෙම ලියලයි මේ කොලේට ගන්නෙ. එහෙම නැතුව පළවෙනි වතාවෙම කොයිම වෙලාවකවත් මොනව කරන්නද යන්නේ නැත්තේ. උත්තර පත්‍රය ආතනින් බලලා මට මෙතනින් ලිව්වයි කියලා ලියන්න යන්න එපා වරදිනවා. එහෙම ලියලා සාරාංශ ලියන්න බෑ. තේරුණාද? එහෙම ලියලා තනි වාක්‍ය ලියන්නත් බෑ. සාරාංශ වගේම තනි වාක්‍ය ලියන්නත් බෑ ඔයාලට. කොයිම වෙලාවකවත් උඩින් බලලා යටින් ලියලා. අපිටවත් බෑ. දැන් මම මෙතන අර ටික ලිව්වේ දැක්කනේ කොච්චර උඩින් අරගෙන බල බලා මේකේ වචනයක්වත් වෙනස් නොකර ගත්ත මම මේ තැන්වල මම වෙනස් කළා ඔයාලට මතක ඇති. අර දාර්ශනිකව එහෙම කියන වචනේ මම ආපහු බලලා ආවා. මොකද්ද මේ තිබුණු වචනේ කියලා. මොකද ඒගොල්ලන් දෙන අදහස අපිට ඉක්මවා යන්න බෑ. ඒ අදහස තුල අපි ඉන්න ඕනේ. ඒ විදිහට තමයි මම ඕක ගොඩ නැගුවේ. දැන් එතකොට ඒ කලේ තනි කරම අර පීච ඡේදේම අන්තර්ගත හරයනේ මේ ගත්තේ. ඒ හරය ගන්න ඔබ ටිකක් කල්පනාකාරී වෙන්න ඕනි. නිවැරදිම දේ තෝරා ගන්න. මම ඒකේ තීච්ච එකම උදාහරණයක්වත් ගත්තේ නැහැ. නාසි වද කඳවුරු ගැන කතා කළා. ලංකාවේ තත්ත්වයන් මොනවාද? ඉඩමින්කම් ගෙවල් පොලි පනතක් ගැන කතා එකක්වත් ගත්තේ නැහැ. ඔක්කොම අයින් කළා. උදාහරණ ප්‍රතිවිස්තර කිරීම දින සතවර්ෂ වර්ෂ සංඛ්‍යා ලේඛන දත්ත කිසි එකක් ඇතුළත් කරන්නේ නැහැ අපි සාරාංශයක. ඒ ඔක්කොම ඉවත් කරන්න ඕනේ. ඒ ඔක්කොම ඉවත් කරලා තමයි සාරාංශ ලියන්නේ. සාරාංශ කියන්නේ මේක කියවුවාම අර ඡේදයේ තීච්ච මූලික අදහස ආවා. හැබැයි ඒකේ කිව්ව උදාහරණ මේකේ නැහැ. ඒකයි සාරාංශය කියන්නේ. සාරාංශය තුළ 100% තොරතුරු දෙන්න බෑ අපිට. අපිට පුළුවන් යම් ප්‍රමාණයක් තියෙන ඒ ප්‍රමාණය දෙන්න. එතකොට හරි ඒක ප්‍රමාණ. තේරෙනවද මං කියන්නේ? ඒකයි ප්‍රමාණවත් වෙන්නේ. එහෙම නැතුව අපි ඔක්කොම තියෙන ටික බදාගෙන සාරාංශයට ගෙනල්ලා ඔබන්නේ නැහැ. දැන් මේක ගැන නොදන්න අය සාරාංශ ලියන ක්‍රමය කොහොමද දන්නවද? එයාලා බලනවා ඡේදේ. මේ තියෙන්නේ මේක ගන්නවා අරගෙන ලියනවා යටි. තව එකක් ගන්නවා අරගෙන ලියනවා යටි. මම කලේ එහෙම නෙමෙයි ඔබට මතක ඇති. මම දැන් මට මේක ඇත්තටම කොපි කරලා පේස්ට් කරන්න පුළුවන් වුණා නම් මම වාක්‍ය පිටින් අරගෙන පස්සේ මම වෙනස් කරනවා. මට දැන් එහෙම කොපි පේස්ට් දාන්න බෑනේ. අර මෙතන PDF එකක් තියෙන හින්දා. ඒක නිසා තමයි මම මෙහෙම අරගෙන ආවේ. මෙහෙම තැනින් තැනට නැත්තම් මම අරගන්නවා ඕක. මෙහෙම කප ගන්නවා. ඔය මගේ වීඩියෝ වල තියෙන සමහර ඒවා. මෙහෙම රතු කර කර මේච්චරයි ඕනේ කොටස කියලා මම කපලා ගන්නවා. නමුත් මට මේකෙදි ගන්න බෑ එහෙම. මම ඒක නිසා දෙපාර ටයිප් කරන්න වෙන නිසා තමයි මම එකම විදියට මට මගේ වචන වලට අනුගතව මම ලිව්වා මේක. මට හැංගිච්ච අදහස මම ලිව්වා. ඊට පස්සේ මම වාක්‍ය එකතු කළා. ඕක තමයි කළේ මම. වෙන මොකුත් කළේ නෑ. දීලා තීච්ච වචනම වාක්‍ය ටිකම අරගෙන මම එහෙමම මෙතන මට අවශ්‍ය පරිදි ඒක මගේ වචන වලට දාගෙන මම ලිව්වා. ඔකයි මම කළේ. ඔන්න ඔය විදිහටයි අපි සාරාංශයක් ලියන්න ඕනේ. හරිද? සාරාංශයක් අපි ලියන ක්‍රමවේදය ඕක. හොඳින් මතක තියාගන්න සාරාංශ වලට ලකුණු 25ක් දෙන්නේ උඩින් බලලා යටින් ලියන්න නෙවෙයි. උඩින් බලලා යටින් ලියන්න ලකුණු 25ක් දෙන්න අවශ්‍ය නැහැ නේ. නේද? සාරාංශය අමාරුයි මම එක පිළිගන්නවා. නමුත් මේක පුරුදු පුහුණු වෙලා පළවෙනි එක ලියද්දී අමාරුයි, දෙවෙනි එක ලියද්දී ඊට වඩා ටිකක් ලේසි, තුන්වෙනි එක ලියද්දී තව ලේසි. 10ක් 12ක් ලියනකොට මේකේ රටාව අහුවෙලා. හරිම ලේසියෙන් ඔබට සාරාංශය ගොඩනගන්න පුළුවන්. පළවෙනි වතාවේ කියුවාම අnder දෙමළ වගේ. තේරෙන්නේ නැහැ කිසි එකක්. ඇත්ත ඉතින් මම පිළිගන්නවා. සමහර විට අපි කියුවාම සමහර ඡේද තේරෙන්නෙම නැහැ. මිලෝ දෙයක් මොනවා කියනවද මොනවද මේක දෙන්නේ කියලාවත් අපිට වැටහෙන්නේ නැහැ. හැබැයි මේක ගැන පොඩ්ඩක් අපි බලාගෙන යනකොට මේකම නැවත නැවත ලිව්වට හරියන්නේ නැහැ. සඳමල් මේක නෙමෙයි. ඔය මේ නිකන් මෙහෙම කරන්නකෝ. මෙච්චර බරපතල ඒවට යන්නේ නැතිව තියෙනවා ඔය සරල ඒවා මොනවද? පාස් පේපර්ස් ඩවුන්ලෝඩ් කරන්න අපොස්ස සාමාන්‍ය පෙළ ඕන තරම් තියෙනවා net එකේ. තේරුණාද? ඕන තරම් ඉන්ටර්නෙට් වල තියෙනවා. O level pass papers තියෙනවා. O level pass paper වල දෙක කොටස. ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරන්න. ඒකේ හැම ප්‍රශ්න පත්‍රයකම සාරාංශයක් තියෙනවා. හැම එකකම තියෙනවා. මම දවසුත් කිව්වාලට
මේ යන්නේ මේ භාෂා කියව කියලා උගන්වන්න තියෙන වලට මේ මූලික වශයෙන් ගත්තාම මේ 10 11 20 දේශේ මේක. හරිද? ඒක ඊට අමතරව අපි තව චුට්ටක් ඔයාලට උගන්වන්න ඕන. ඒවා තමයි මේ උගන්වන්නේ සමහර ඒවා. දැන් මෙච්චර බරපතල ඡේද ඒගොල්ලන්ට නෑ. ඒගොල්ලන්ට තියෙන සරල ඒවා. නමුත් හරිය මේකයි. හරි? පොඩි ළමයින්ට ඒගොල්ලන්ට නෑ මේ බරපතල ඡේද. ඒවේ නමුත් ওই කාරණා ටික පොදුයි. ඔය කරන වැඩ ටික පොදුයි. ඒගොල්ලන්ට ලියන්න කියන්නේ කොටු දැලක. ඔයාලා කොටු දැලේ ලියන්න ඕන. නොලියා ඉන්න බෑ කොටු දැලේ. කොටු දැල කියන එක දන්නව නේද? සදාචාරාත්මක කියන වචනේ මේ කොටුවේ ලියන්නේ. රීති කියලා මේකි, සහ කියලා මේකි, නීතිමය කියලා මේකි, තත්ත්වයන් කියලා මේකි. එහෙම ලියන්නේ. දැන් අර පේපරේ බලන්නකෝ. මේ ඒකේ නෑ කොටු දැල. මේකේ ඔයාලා කොටු දැල හදන්න ඕන. තේරුණා? මේකේ කොටු දැල නෑ. මේකේ කොටු දැල හදන්න ඕන. මං කල්පනාකරන ප්‍රශ්න පත්‍රයක් දීලා ඇති ඔයාලට. ඒ කල්පනාකරන ප්‍රශ්න පත්‍රයේ කොටු දැල තියෙනවා. බලන්නකෝ ඒක. නේ? ඒ විදිහට ගන්න. එහෙම නැත්තම් වැරදි. ලියන්න එපා නිකන්. හරි? ලියන්න එපා. දැන් මේ මෙහෙමයි ඕකේ මං ඇති වෙච්ච වෙනස්කම් කියන්නම්කෝ. හරිද? මුල් කාලේ කොටු දැලේ ලිවීම අනිවාර්ය කරලා තිබුණා. මුල්ම කාලේ. හරිද? මුල් කාලේ කියන්නේ ඔය. දැන් අවුරුදු කියන්නේ 2008ට විතර පෙර. හරිද? කොටු දැලේ ලිවීම අනිවාර්ය සාධකයක් බවට පත් කරලා තිබුණා. ඊට පස්සේ 2010 දී විතර මේක නෑ කොටු දැලේ ලියන්න ඕනේ තනි ඡේදයක් ලෙස ලිව්වම ප්‍රමාණවත් කියලා කිව්වා. හැබැයි ඊට පස්සේ නැවත 2013 විතර එනකොට මොකද 2013 දී කිව්වා මේ වචන ගාන ගනින්නත් මේක හරි අමාරුයි පරීක්ෂකයන්ට අමාරුයි ඒක නිසා තනි කොටු දැලක් තුල මේක අනිවාර්යෙන් ලිවිය යුතුයි කියලා. දැන් ඒකයි අපි කියන්නේ මේක කොටු දැලකම ලියන්නම ඕනි. දැන් මේක වගේ ලියනකොට මේක දීලා තියෙන විදිහට ඔබ කොටු දැලක් හදා ගන්න ඕනේ. මේ අතර රූල් ටිකක් ගහ ගන්න බැරි කමක් නැහැ නේ. ගහලා ලියන්න අනිවාර්යෙන් මේක කරන්නම ඕනේ. හරි. මේක ඔබට ලැබෙන සාමාන්‍ය ප්‍රශ්න පත්‍රය කියලා හිතන්න මේකේ පුළුවන් රූල් ගහලා ගන්න. අඩ රූල තියලා පහක් ගහ ගන්න. පහක් කියන එක සම්මතය නෙවෙයි. හතරකට ගහන්න පුළුවන්. නමුත් පහ ගැහුවාම ලේසි වචන ගාන ගනින්න එහෙම. මේ 1 2 3 1 මං අරේ ගන්න වගේ එච්චර අමාරු නෑ මේ පහ ගැහුවාම වචන ගාන ගනින්න. ඒකයි අර කටුකොලේදී උනත් කොටු දැලට දාලා ගන්න කියන්නේ. ඒතර වචන ගාන වැඩි වෙනකොට අට ගාලා හිමින් කැපුවේ හැකියි. කටුකොලේ ලියන එක පැන්සලේ ලියන්න මතක තියාගන්න. එතකොට මැකුවේ හැකියි අපිට තැන් තැන් වල. මෙතන වැරදි මැකුවේ හැකියි. ඒතර මකලා කටුකොලේ හරියට හදලා තමයි උත්තර පත්‍රයට මේක ගේන්න ඕන. එහෙම නැතුව කටුකොලේ වැරදි තියාන උත්තර පත්‍රයට ගේන්න යන්න එපා වරදිනවා. කෙල ගාලා මකන්න වෙනවා. ඉරියන් දින්න වෙනවා. කපන්න වෙනවා. ඒව කරපුවාම ඔබේ ප්‍රශ්න පත්‍රයේ 25න් හම්බ වෙන ලකුණෙන් 3ක් කපන්න පුළුවන්. ලකුණු 3ක් කැපෙන්නේ. 25න් 3ක් කියන්නේ 22යි තව ඉතුරු. අපරාධෙනේ. තව පද බෙදීම් වැරදිලා පද ගන්න පැනනොත් තවත් 3ක් කපන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ලකුණු 3වත් අපි එක ලකුණක්වත් මේ ප්‍රශ්න පත්‍රවල කපා ගන්න එපා. තරඟ විභාග කියන්නේ එහෙම ඒවා. ලකුණු භාගෙත් හොයන්න. අතාරින්න නම් එපා. තේරුණාද? අතෑරියොත් ඔබ ස්ථාන ගණනාවක් පල්ලෙහාට දෙන්න වැටෙනවා. එතකොට කනතුර නැති වෙනවා. හරි? දැන් කම්පා වීමේ තියෙන්නේ අනේ විභාග නැහැ. අයියෝ අපිට වෙච්ච දෙයක් කියලා. හිතන්න එපා ඕම් තමයි. මේ රටේ ඔයිට වැඩි ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට. නේද? ඔය හිතන්න යන්න එපා වැඩි. ඔයාලට විභාගේ තියන්නේ කවදද? එදාට විභාගෙට මුහුණ දෙන්න සූදානම්ින් ඉන්න. එදාට විභාගෙට මුහුණ දෙන්න සූදානම්ින් ඉන්න අපි පන්ති නතර කරන්න අදහසක් තියෙනවා මේ මාසෙන් පසුව. ඔබේ ඉල්ලීම් ගැන සලකා බලනවා. හරිනේ? අපි කැමති ඇත්තටම නතර කරන්න පුළුවන් නම්. නමුත් ඔබ වැඩ අතාරින්න නැතුව ඉන්නව නම් පමණක්. එහෙම නැත්නම් අපි බලන්නම් ඔයාලගේ අදහස් කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරලා බැලුවේ නතර කරමුද මේ මාසෙන් පසුව කියලා. මොකද මේ විභාග දිනයක් තාම අපිට නිශ්චිතව ලබා දෙන්නේ නැති නිසා. ඒ කියන්නේ දැන් ඔය කෙනෙක් දෙන්නෙක් නම් මැසේජ් දදා තිබුණා. අනේ සර් කියේ. නමුත් බලමුකෝ මොකද කරන්න කියලා. අපිට තාම ඒ ගැන නිශ්චිත අදහසක් නැහැ. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කාරණාව කියලා. හරිද? කොහොම වුණත් මම ඔබට මේකයි කියන්නේ අපි පන්ති කළා හෝ නොකළා මෙතනින් ඉදිරියට ඔබ මේ කාර්යයන් අතහරින්න එපා. අර මට කවුද කියලා තිබුණේ මේ සතියේකට අපි පැය දෙකක් හරි මේක නිසා වැඩ කරනවා කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් නැත්තම් පැය දෙකවත් අපි වැඩ කරන්නේ නැහැ සතියේකට කියලා. එහෙම වෙන්න පුළුවන්. හරි. ඒක නිසා මේ චුට්ටක් කොහොමුණත් මේ වැඩේ අතහරින්න එපා. බඳවා ගන්න කාලෙක බඳවා ගන්නීවි. විභාගෙ ලියලා තියන්න හරියට. එතකොට ප්‍රශ්නයක් නැහැ. එතන විභාග මේක ගැන කම්පා වෙවි ඉඳලා අනියෝ විභාග නැහැ කිය ඉඳලා කවදා හරි දවසක ඊළඟ මාස විභාගෙ තියෙනවා කියලා ගැසට් කරොත් කියන්නේ දෙසැම්බර් නැහැනේ දැන් විභාග තියෙනවා කියලා ගැසට් කළොත් මොකද වෙන්නේ? එතකොට ඔබ අමාරුවේ වැටෙනවා. හරි? ඒක නිසා මේක අතහරින්න එපා. දැන් ඔය කල්පනාකරන ලියන අය පසුබෑමක ඇත්තේ මම දන්නවා ඒක. කල්පනාකරන කියන්නේ 2019 2020 එක්සෑම් එක. නමුත් තාමත් නැහැ. ඉතින් ඒගොල්ලෝ දෙසැම්බර් 19 ට දාගෙන හිටිය විභාගේ ඒක අයින් කරලා තියෙනවා. අර
රජයේ කර්මාන්ත දෙපාර්තමේන්තුව එකක් දාලා තියෙනවා. ලිපිකරු බඳවා ගැනීමම තමයි තියෙන්නේ. හරි ඒක ලිපිකරු බඳවා ගැනීම රජයේ කර්මාන්ත දෙපාර්තමේන්තුව. දෙපැත්ත නිරූපණ දත්ත නිරූපණ පාඩම කරනවා ඈ. ඒක ගැන බය වෙන්න එපා. හරි. හරි. හරිද? එතකොට මේ දත්ත නිරූපණ පාඩම කරනවා. ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. හරි. ඒක මෙහෙමයි මට ඕක මම කළා නම් මම මේ මට වැඩි ඕක ගන්නකොට සර් හොඳයි ඕකට වැඩි. හරි. මොකද මට ඔය සංඛ්‍යා ලේඛන දත්ත සම්බන්ධයෙන් මට පුළුවන් සාමාන්‍ය පයි chart අඳින්න පුළුවන්. ඔගේ ප්‍රතිශතේ නේ ඒවා ටිකක් තියෙනවා. අන්න ඒක නිසා හරි මම සාමාන්‍ය එකක් හො කරලා තියන්නම් ගන්නකොට සර් ඉතුරු කොටස කරගන්න කියලා. හරි. ඔයාලට එක කොටසක් කළා කියලා කිව්වා. එකක් කළා කියලා කිව්වා මට. හරි මම අහුවා. GS exam ජනවාරි 30 විදිහට කියලා අහනවා. ඉතින් මට හවස මැසේජ් කළේ ඔයාලද? මෙහෙමයි ඉතින් මට දැනගන්න පුළුවන් ඉන්නේ අපි දන්නේ අපි ඩිපාර්ට්මන්ට් එකට අපිට සම්බන්ධතා තිබුණාට අපි දන්නේ දැන් 19 කියන කතාව අපි දැනගෙන හිටියට මම ඒත් කාට හරි මම ගොඩකට මම දානකොට මැසේජස් කිව්වේ අපි ඒකයි ගෲප් වලටවත් දැම්මේ නැති 19 කතාව මම එක්කෙනෙකුට දෙන්නෙකුට දැම්මා 19 තියෙනවා කියලා කිව්වට නිශ්චිත නැත කියලා. දාපු අය දන්නවා මගෙන් අහපු අය. කළමනාකරන තියෙනවද කියලා හැමතැනම දානකොට අපි නොදා හිටියේ අපි දැම්මේ නැහැ ගෲප් එකට. අපි දැම්මේ නැත්තේ ওই හේතුව දන්න නිසා. මොකද අහන වතාවට කිව්වා තාම නිශ්චිත නෑ සර් කියකිම කිව්වා. හරිනේ. ඊට පස්සේ අන්තිමට ඕක එනකොට අර දාපු මැසේජස් ටික අයින් කරගන්න උනා ගෲප් වලින්. මොකද ඒක නිශ්චිතව තිබුණේ අපි අහන පාට කිව්වේ නෑ සර්. තාම දන්නේ නෑ කියන. අනේ තාම දිනයක් නෑ කියලා. 18ට 19ට තියෙනවා කියලා කිව්වා වුණාට ඒක නිශ්චිත නැත කියලාම ඒගොල්ලෝ කිව්වා. ඒ නිසා තමයි මට මැසේජ් කරපු මම හැමෝටම 19 තියෙනවා කියලා කියනවා නිශ්චිත නෑ කියලා තමයි මම දැම්මේ. මම ඔව් කියලා නිකන් මැසේජ් එක දාන්න නිකන් හිටියේ නෑ. ඒ අර හේතුව නිසා. ඒ වගේම තමයි ඉතින් මට ග්‍රාම නිලධාරී සහ සෞඛ්‍ය කළමනාකරණ ගැන කියන්න තියෙන්නේ. හැබැයි නොතිය ඉන්නේ නැහැ විභාග තියන්න ඕන. එහෙම නැත්නම් ඔය මේකේ විකල්ප දෙකයි තියෙන්නේ. ඒක විකල්පයක් තමයි විභාගෙට ඉදිරිපත් වෙන සියලුම දෙනා. හරිද? සියලුම දෙනා මොනව කරන්න ඕනද? එක්කෝ විභාගෙට මේ අයදුම්පත් යොමු කරව ඔක්කොම බඳව ගන්න ඕන. ඒක කරන්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් විභාගෙ තියන්න වෙනවා. එහෙම නැත්නම් විභාග ගාස්තු ආපහු නිකුත් කරන්න වෙනවා. ඒක කරන්නේත් නෑ. සල්ලි නෑ දැන් නිකුත් කරන්න. 5000 අච්චු ගන්න විතරයි දන්නේ. ඒක කරන්නත් බෑ. ඒ නිසා අනිවාර්යෙන් විභාගයක් පවත්වන්නම වෙනවා. කවදා හෝ බඳවා ගැනීම කරන්න. මෙහෙම එකකුත් තියෙනවා. කවදා හරි දවසක විභාගයක් තියලා ඒකෙන් බඳවා ගන්න අතුරු යලි ඒ වෙනේ විභාගයක් පවත්වන්නත් බෑ. එහෙම එකකුත් තියෙනවා. ඔය දුම්බේ ස්ථානාධිපතිගේ රචනා සහ සාරාංශ ආවා. ව්‍යාකරණ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ආවේ නැහැ. හරිනේ. ඒකේ කියලා තිබුණේ නැහැනේ බහුවර්ණ කතාවක්. හරි. කළමනාකරණ එතකොට සෞඛ්‍ය කළමනාකරණ ග්‍රාම නිලධාරී හැම එකේම අපි කතා කරන ওই බහුවර්ණ ප්‍රශ්න යෙදෙනවා හින්නේ. හරි. ඒ ටික තමයි තියෙන්නේ. අපි යමු තනි වාක්‍ය කීපයක් ලියවන්න මේ වෙලාව පොඩ්ඩක් අඩුවෙන් තියෙන නිසා. හරිද? මේකේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. වෙනම ටියුට් එකක් තියෙනවා තනි වාක්‍ය වලට හදපු එකක්. හරිද? ඒක පොඩ්ඩක් ෂෙයා කරලා දෙන්න. මේක මම ඔයාලා ගෲප් එකට දානවා. හරිද? මේ ටියුට් එක මම ගෲප් එකට දානවා. පේනවද? පේන්නේ නැහැ. හරි. ඉන්න. ඒ තනි වාක්‍ය ටියුට් එකක් තියෙනවා. ඒක මම ඔයාලගේ ගෲප් එකට දාන්නම්. එතකොට මේ ඒකේ අපි කීපයක් දැන් සාකච්ඡා කරනවා. ඒකේ තියෙන අමාරු එකක් දෙකක්. ඒවා ලේසි. හරිද? මම ඕපන් කළේ වෙනින් එක.
හරි දැන් පේනවා ටියුට් එක. රජයේ තරඟ විභාග සඳහා අවබෝධය ව්‍යාසජී කියලා ඔය තියෙන මේකේ තනි වාක්‍ය පුනරීක්ෂණ අභ්‍යාස 8ක් මේකේ මම දාලා තියෙනවා. ඔයාලගේ විභාග වලින් වගේම අධ්‍යාපන පරිපාලන සේවය සහ ඊට අදාළ අනෙකුත් විභාග වලට අදාළ ඒවා. මම මේකේ උත්තර ටික මගේ ළඟ YouTube වීඩියෝ එකක් තියෙනවා මේක කරපු එකක්. මම මේක පසුව දාන්නම් ඔයාලා මේකට උත්තර ලියලා තියන්න. හරිද? මම මේකේ එකක් දෙකක් සාකච්ඡා කරනවා දැන්. හරිද? එකක් දෙකක් සාකච්ඡා කරනවා මේ තනි වාක්‍ය කියන්නේ ඔබට සාමාන්‍යයෙන් ලැබෙන කොටස. හරි? ඒ නිසා ඔක්කොම නෙවෙයි මේකේ දෙකක් විතර අපි කතා කරලා බලමු. හරිද? මේ රටාව චුට්ටක් වටහා ගන්න ඕන. මම මෙන්න මේක නැවත නැවත අවධාරණය කරනවා මේ ගැන වැරදි අදහස් තියෙන හින්දා. වැරදි අදහස් මටම ඇහිච්ච ඒවා තියෙන නිසා. හරි? මමම සමහර වෙලාවල් වලට ඔයාලා එව්ව වීඩියෝ සහ ඔය සමහර වීඩියෝ මට බලනකොට සහ මගින් කරපු විමසීම් අනුව ඒ කියපු කරුණුත් එක මම එක කාරණාවක් කියනවා. මේ තනි වාක්‍ය කියන එකට වචන ගානකට සීමා නැහැ කියන්නේ ඒක අමුතොම් පචයක්. ඒක එහෙම වෙන්න බෑ. වෙන්න බෑ නෙමෙයි වෙන්නේ නැහැ. මේකේ උපරිමයේ ඔබට මෙන්න මේ වචන ගාන ඇතුළේ ඉන්න ඕනේ මේ අවමේ. වචන 10 අවමේ. හරිද? මේ ලියන වාක්‍යයක අඩුම වචන 10ක් ඔබට තියෙන්න ඕන. වචන 10 තියෙනවා වගේම උපරිමයේ මෙන්න මෙච්චරකට යන්න පුළුවන්. මම මීට අමතරව තව දෙකක් එකතු කරලා දෙනවා ඕනෑම නම් යන්න කියලා. මෙන්න මේ දෙකට. ඒ 15 16 මෙතනින් එහා මොනම හේතුවක් මතවත් එකදු වචනයක්වත් ඉක්මවීමේ හැකියාව ඔබට නැහැ. පුළුවන් ඉක්මවන්න ලකුණු හම්බෙන්නේ. ඒ නිසා අඩුම තියෙන්නේ 10, වැඩිමත් පුළුවන් 17. මම කියන්නේ මේ 14 15 10 11 12 13 14 15 අතර නතර වෙනවා නම් වඩාත්ම සුදුසුයි. හරි? වඩාත්ම සුදුසුයි. අර ඕනේ නැත වචන ගානක් නැත වචන 30කින් ලිව්වා වුණාද කම් නැත කියන ඒක වැරදි අදහසක්. ඒක වැරදි. හරි? හරි. ඔන්න බලන්න මේකෙදි කරන ක්‍රියාව ඉස්සෙල්ලාම හොඳින් වටහා ගන්න. කියවන්න ඉස්සෙල්ලා. පරිසර සංරක්ෂණය නූතන ලෝකයේ ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත. පිළියම් නොකොට අපද්‍රව්‍ය පිට කිරීමෙන් ඇතිවන හානිය නොදැන සිටීම නිසා කැලෑ ප්‍රදේශ ඉවත් බවක් නොමැතිව විනාශ කිරීම නිසා මැලේරියා මදුරුවන් ආදී බෝවන ප්‍රධාන ස්ථානයක් වන මැණික් පතල් මෙන්න මෙතන ආපසු කියලා ඕනේ. ආපසු පුරවා නොතිබීම නැතෙනුනේ නිසා සිදුවන ඵල විපාක අධ්‍යාපන වැඩසටහන් මගින් ඉවත් කළ යුතුය. ආර්ථික සංවර්ධනයේ කෙරෙහි එවැනි අධ්‍යාපනික ව්‍යාපෘති වලින් ලැබෙන රුකුල ගැන පුනා කිව යුතු නොවේ. හරිද? ඔන්න ඔහොම කියලා මෙයාලා කියනවා. දැන් මේක කියුවට මේ කතා කරන්නේ නිකන් අදහසක් වෙන්නේ නැති මේ කතා කරන්නේ පරිසර සංරක්ෂණය ගැන කියලා විතරක් අදහසක් එන්නේ නැති. මේ කතා ගන්නේ පරිසර සංරක්ෂණය කියලා විතරක් අදහසක් ආවද? හරි. එහෙම අදහසක් ආවනම් ඊගාව වතාවේ කියවනකොට මම මේ හයිලයිට් කරගෙන යන්නේ ඔයාලා පැන්සලෙන් කරන්න ඕන වැඩේ තමයි මම මේ කරන්නේ. මට දැන් මේක හයිලයිට් කරනවා මම පාට වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ ඔයාලා ඉරි අඳින වාක්‍යවලට. ඔයාලා මම මේ වැදගත් කොටස් වලට විතරයි ඉරි අඳින්නේ. ඔන්න බලන්න. පරිසර සංරක්ෂණයේ නූතන ලෝකේ ප්‍රශ්නයක් වී ඇත. පරිසර සංරක්ෂණය ප්‍රශ්නයක් වී ඇත. මම ගන්න මෙච්චරයි මේකේ. හොඳද? මට ඕනේ මෙන්න මෙච්චරයි මේකේ. මම කලර් එක මාරු කරලා යනවා. හරි. ඔන්න මට ඕනේ ඔච්චරයි ඕකේ. ඊගාට මෙන්න මේවා බලන්න පිළියම් නොකොට අපද්‍රව්‍ය පිට කිරීම. හානි නොදැන සිටීම. කැලෑ ප්‍රදේශ ඉවත් බවක් නොමැතිව විනාශ කිරීම. මැලේරියා මදුරුවන් ආදී බෝවන ප්‍රධාන ස්ථානයක් වන මැණික් පතල් ආපසු පුරවා නොතිබීම. හරිද? මෙන්න මේවා මේ උදාහරණ තියෙන්නේ. මේ නිල් පාට කරපු ටික ඔක්කොම උදාහරණ. ඔයාලට පුළුවන් ද මේ වෙනුවට තනි පදයක් හොයාගන්න? තනි වචනයක් කියුව හැකිද ඔය වෙනුවට? බෑද? මේ වෙනුවට තනි වචනයක් හොයන්න බලන්න. මොනවාද මේ? පිළියම් නොකොට අපද්‍රව්‍ය පිට කිරීමෙන් ඇතිවන හානිය නොදැනීම. කැලෑ ප්‍රදේශ ඉවත් බවක් නොමැතිව විනාශ කිරීම. මැලේරියා මදුරුවන් ආදී බෝවන ප්‍රධාන ස්ථානවල මැණික් පතල් ආපසු පුරවා නොතිබීම වගේ ඒවා මොනවා කියලාද අපි කියන්නේ? මේවා කවුරු කරන වැඩද? අන්න ඒකට ඔබට තනි පදයක් හොයාගන්න පුළුවන්. මේව එකක්වත් අපි ලියන්නේ නැහැ. මේ නිල් පාට කරපු කොටසටම අදාළව තනි වචනයක් හොයන්න ඕනි. තේරුණාද?
අන්න ඒවේ ඵල විපාක අධ්‍යාපන වැඩසටහන් මගින් ඉවත් කළ යුතුය. මම මේ කොටස ගන්නවා. හරි. ආර්ථික සංවර්ධනය කෙරෙහි අධ්‍යාපන ව්‍යාපෘති වලින් ලැබෙන රුකුල ගැන පුන පුනා කිව යුතු නොවේ. පුන පුනා කියනවා කියන්නේ නැවත නැවත කියන්න ඕනේ නැහැ. ආර්ථික සංවර්ධනය කෙරෙහි අධ්‍යාපන ව්‍යාපෘති වලින් ලැබෙන රුකුල කිව යුතු නොවේ. මම මේකත් ගන්නවා. හරිද? දැන් බලන්න මම ගන්න මෙන්න මේ කොටස් ටික විතරයි. පරිසර සංරක්ෂණය ප්‍රශ්නයක් වී ඇත. මම මේ වාක්‍ය මෙහෙම ගන්නවා. මම පස්සේ අඩු කරනවා. මම මේ ටික අරන් මෙතෙන්ට දානවා. මෙතෙන්ට දානවා කියන්නේ මම මේ උත්තරේ නෙමෙයි. අන්න අරකින් උපුටාගත්ත කොටස් ටික දැම්මා මෙතෙන්ට. මම අර මේ දෙක එකතු කරනවා. මගේ කොටස් දෙකකට මම එක ගත්තේ ඔන්න එකතු කරනවා. හරිද? දැන් කියවන්න බලන්න මේ ටික. මේ ගත්ත කොටස් දෙක විතරක් කියවන්න බලන්න. මෙන්න මේ ටික කියවන්න බලන්න. පරිසර සංරක්ෂණයේ ප්‍රශ්නයක් වී ඇත. ඵල විපාක අධ්‍යාපන වැඩසටහන් මගින් ඉවත් කළ යුතුය. ආර්ථික සංවර්ධනය කෙරෙහි වැනි අධ්‍යාපන ව්‍යාපෘතියෙන් ලැබෙන රුකුල ගැන පුන පුනා කිව යුතු නොවේ. මෙන්න මේවට තනි පදයක් අපිට ගන්න පුළුවන්. මේවා කවුරු කරන වැඩද? මිනිස්සු කරන වැඩ. එහෙනම් මොනවද? මම මෙතෙන්ට දාගන්නා මෙන්න මේ ටික ඔක්කොටම අදාළ තනි වචනයක්. මොකක්ද? මිනිසාගේ අත්මූලික ක්‍රියාකලාපයන් කියනට වැඩිය මේවට පුළුවන් අහිතකර මානව ක්‍රියාකාරකම් කියවම වචනේ බොහෝම පැහැදිලි. ක්‍රියාකාරකම් මානව අහිතකර මානව ක්‍රියාකාරකම් වල කියලා මම මෙතන හදනවා. හරි. මෙන්න මේ ගත්තේ මේ නිල් පාට කරනවා මම මෙතන මේ ওই උඩ දුන්න මෙන්න මෙතෙන්ට අදාළව මේ කොටස් ටිකට තනි පදයක් තමයි මම මේ හෙව්වේ. හරිද? මේවා එකක්වත් දාන්න බෑ උදාහරණ. එකක්වත් දාන්න බෑ. එහෙනම් දැන් බලන්නකෝ. මොකද කියන්නේ? පරිසර සංරක්ෂණයේදී ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇති අහිතකර මානව ක්‍රියාකාරකම් අධ්‍යාපන වැඩසටහන් මගින් ඉවත් කිරීම ආර්ථික සංවර්ධනයට රුකුලකි. උච්චරයි තියෙන්නේ. අහිතකර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පස්සේ වචන ගන්න වැඩිව වෙනස් කරනවා මම. හේතුවෙන් මොකක්ද වෙලා තියෙන්නේ? හේතුවෙන් පරිසර සංරක්ෂණයට ඇති වී ඇති බාධාවන් සඳපාලි කතා කරන්න ඕනද? නිදිමතයිද? හරිද? අහිතකර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසර සංරක්ෂණයට ඇති වී ඇති බාධාවන් අධ්‍යාපන වැඩසටහන් මගින් ඉවත් කිරීම ආර්ථික සංවර්ධනයට වැදගත් වේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි වචන වැඩි. තව අඩු කරමු. අහිතකර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසර සංරක්ෂණයට එල්ලවන බාධාවන් අධ්‍යාපන වැඩසටහන් මගින් ඉවත් කිරීම ආර්ථික සංවර්ධනයට වැදගත් වේ. එච්චරයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි. අන්තිම කට්ටිය ඉන්නේ.
අහිතකර මානව ක්‍රියාකාරකමකින් පරිසර සංරක්ෂණයට එළවන බාධාවන් අධ්‍යාපන වැඩසටහන් මගින් ඉවත් කිරීම ආර්ථික සංවර්ධනයට වැදගත්. මන්නම් රුකුල්ලකි කියලා දානවා මෙතෙන්ට. තවත් වචනයක් අඩු වෙනවා. තවත් වචනයක් අඩු වෙලා යන්නේ. ඔන්න බලන්නකෝ. තව වචනයක් අඩු වෙලා නේ කිව්වේ. හරි. ඔය විදිහට දාලා ගන්න මතක තියාගන්න. මේකයි තනි වාක්‍ය ලියන ක්‍රමය. ඔයාලා තනි වාක්‍ය ලියලිය මට එවනවා සමහර අය. නේද? ඉතින් එව්වහම ලකුණු කීයක් දෙනවද කියලා අහනවා. ඉතින් ඒකට දෙන ලකුණු ගන්න නෙමෙයි හරියට ලියන්න පොඩු වෙනකො මේ ඔයාලා ඔය ලිව්වහම වාක්‍යයක මේ වාක්‍යයට ලකුණු 8ක් හම්බ වෙනවා. මේකේ තව කොටසක් දෙනවා විවරණය කරන්න කියලා මොකක් හරි එකට. දැන් හිතමුකෝ අධ්‍යාපන වැඩසටහන් කියලා වෙලා. අන්න ඒකට ඉරක් ඇඳලා දෙනවා මේක විවරණය කරන්න කියලා. සමහර විට. ඒ නැත්තම් මේක විතරයි ලියන්න බෑ. මේ කොටසකට ලකුණු 8ක් දෙනවා. හරිද? එහෙම නැත්නම් විවරණය කරන්න આવොත් විවරණය කරන වචනයක් දුන්නොත් මේකට 6ක් දීලා ඒකට තව 2ක් දෙනවා. එහෙමයි 8 දෙන්නේ. ඒතකොට මේ 8න් 2ක් 3ක් අරගෙන ඇතිද? ඒකයි මම අහන්නේ 2ක් 3ක් අරගෙන ඇද්ද? ඉතින් මදිනේ. ඒ නිසා මතක ඇතිව මේක ලේසි. ඇත්තටම මේක අර සාරාංශ වගේ අමාරු එකක් නෙමෙයි. ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ වගේ මේ වැදගත් කරුණු ටික අපි ඉරියඳ ගන්නවා. ඒ ටික අරගෙන කොහේ හරි තැනක ලියලා ඒ ටික උඩේකට යන්නේ නැතුව මේ ටිකෙන් කියවලා තනි වාක්‍යයක් හදලා ගන්න. මේකල ඒක මම මෙතන පරිසර සංරක්ෂණය කියලා පටන් ගත්තේ නෑ. මම පටන් ගත්තේ අහිතකර මානව ක්‍රියාකාරකම් මේකෙන්. ක්‍රියාකාරකම් හේතු වෙනුත් ඕනේ නෑ මම. මෙතෙන්ට වලින් දානවා. එතකොට ඉවරටම ඉවරයි තවත් වචනයක් යනවා. මොකද වලින් ඉවරයාවරු අපි ඒක කරලා ලියන්නේ. මානව ක්‍රියාකාරකම් දැන් මෙතන තියෙන වචන 15යි. අහිතකර මානව ක්‍රියාකාරකම් වලින් පරිසර සංරක්ෂණයට එළවන බාධාවන් අධ්‍යාපන වැඩසටහන් මගින් ඉවත් කිරීම ආර්ථික සංවර්ධනයේ රුකුලති. දැන් 15යි තියෙන්නේ. හරිද? හැකිතාක් හිටිය ලියන්න කිව්වහම ඔබට සිදු වෙනවා මෙන්න මේ වගේ වැඩ කරන්න. ක්‍රියාකාරකම් හේතුවෙන් කියන ක්‍රියාකාරකම් වලින්. හරිනේ. මොකද මේවා පද බෙදීම් වල දෙකක් නෙමෙයි තනි වචනයක්. වලින් කියලා වෙනම ලියන්නේ නැහැ. වල වරයාවරු එකටමයි ලියන්නේ. තේරුණාද? හරි. ඔන්න ඔය විදිහට මේ ටියුට් එක මම යොමු කරනවා ගෲප් එකට දැන්. හරිද? මේකේ මේ ටික මේ ලොකු ඡේද දැක්කම බය වෙන්න එපා. හරිද? සමහර අය මොකද දන්නවද වෙන්නේ? අම්මෝ මේ ඡේදය ලොකු මේක කොහොමද අපි තනි වාක්‍යයකින් ලියන්නේ කියලා බය වෙනවා ඉස්සෙල්ලා. හරිද? බය වෙලා මෙලෝදියක් කරගන්න බැරුව. මේක නිකන් කියවලා බලන්න. මේ මැද්දේ තියෙන වැල් වටාරමක් විතරයි. මේකේ තියෙන කරුණු එකයි නැත්තම් දෙකයි. හරිනේ? මේකේ තියෙන කරුණු එකයි නැත්තම් දෙකයි. ඒ තුරු ටික ඔක්කොම නිකන් මේ පිස්සුවක් තියෙන්නේ. හරිනේ? ඒ කරුණු දෙක තුර විතරයි ගන්න මේ මොනවද මේ අමුතු ප්‍රස්තාපිලු ටිකක් දාගෙන ඒගොල්ලෝ ඒකයි කරලා තියෙන්නේ. අහුවෙන්න එපා මේකට. හරි? ඔයාලා අමාරු වෙටෙනවා මේව දැක්ක ගම. අම්මෝ කියලා වෙලා බය වෙලා දාඩිය දාලා වතුර බීලා. එහෙම මේවද අපිට එන්නේ විභාගෙට බුදුහාමෝ කියලා බය වෙනවා. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න ඔබට පාඩි. හරිද? මම මේක දානවා ගෲප් එකට. මේකේ තියෙනවා 8ක්. හරිද? මේ එකක්වත් ලොකු නෑ අමාරු නෑ. ලොකුවට තිබුණාට අමාරු නෑ. හරිනේ? මේව බොහොම ලේසියෙන් ලියන්න පුළුවන් ඒවා. ඊට පස්සේ ලියුවට පස්සේ මම දානවා ඔයාලට ඒකට අදාළ උත්තර ටික. හරිනේ? වීඩියෝ එකක් දානවා. මේක ලිව්ව මේවා එකක් දානවා. මොකද්ද? මේක ලිව්ව උත්තර පත්‍රයකුත් දානවා. අනේ ඒකේ මම උත්තර දෙක තුනක් තියෙනවා. තව පන්තියක් එක ඔයාලගේ පන්තියක් නෙමෙයි කල්පනා කරන නෙවෙයි මේ අධ්‍යාපන පරිපාලන සේවා විභාග පන්තියක මම උගන්වපු කොටසක් තියෙනවා. ඒගොල්ලොන් දුන්න උත්තරත් තියෙනවා. මම ඒවා සාකච්ඡා කරන ඒවාත් තියෙනවා. ඊරිකත් එක වීඩියෝ එක දාන්න ඔබ බලන්න. ඒගොල්ලන් දුන්න උත්තරයි අපි ලිව්වේ වෙයි වෙනස්කම් තියනවද? වෙනස්කම් තිබිලා වැරදිලා හදපු තැන් ඒ ඔක්කොම තියෙනවා. ඒ අනුව ඔබට හොඳ අදහසක් ගන්න පුළුවන්. මේකේ තියෙන ඉතුරු 7ක් තියෙනවා. තව ඒ 7 ලියන්න. හරිද? ලියනකොට මෙතන ඔහොම ගත්ත ගමන් ලියන්න යන්න එපා. එහෙම ලියන්න බෑ. කොලේ එක හදලා අරගෙන ලියන්න. කොලේ එක හදලා අරගෙන ලියන්න. පැය භාගෙන් හරිනම් 4ක් ලියන්න ඕනේ. පැය භාගෙන් දැන් බෑ ඒක. පැයක් අරගෙන 4 ලියන්නකෝ දැන්. එතන ඉතුරු පැය අරගෙන ඉතුරු 4 ලියන්න. එහෙම කරන්නකෝ දැන්. හරිද? හරි එහෙනම් අද දිනේට අපි පන්ති සමාප්ත කරනවා. සිකුරාදා දවසේ ප්‍රශ්නපත්‍ර පන්තිය පවත්වනවා. ඒකට සම්බන්ධ වෙන්න. ඒකට අදාළ ප්‍රශ්න පත්‍රේ හෙට දිනේ නිකුත් කරන්නම්. මේ ටියුට් නිකුත් කිරීමේ චුටි ගැටලු කිහිපයක් ඇති වෙලා තිබුණා මේ ඇති වෙලා තියෙනවා. අර මේ කොරෝනා තත්ත්වයන් නිසා ආයතනයේ නිරෝධායන ලක් කරලා තිබුණා. තියෙනවා නිරෝධායන ලක් කරලා තියෙනවා. ඒක නිසා ටියුට් නිකුත් කිරීමේ සුළු ප්‍රමාදයන් අත්විඳින්න සිදු වෙයි. අපි බලමු මේ ටික එහෙම නොවෙන්න. හරි. තව දින කිහිපයකින් ඒක සාමාන්‍ය වෙලා යනවා. හරි දැනට කොහොම කරගෙන යමු. මම මේ PDF එක යොමු කරනවා මේකේ උත්තරේ නැති එකක් කියන්නේ.
මේ PDF එක යොමු කරන ඔයාලගේ ගෲප් එක. හරි. හොඳයි එහෙනම් සියලුම දෙනාට සුබ රාත්‍රියක් වේවා. අපි අද දවසට පන්ති සමත් වෙමු. අයබෝවන්. I was